right ඔයාලට පේනවා මේ ලෙටර් එක ඇවිල්ලා මේක රාජකාරී ලිපියක්. එහෙමත් නැත්නම් අපි ලියන ෆෝමල් කියන ලියුම් වර්ගයට අයත් එකක්. ෆෝමල් ලෙටර් එකක්. එතකොට ෆෝමල් ලෙටර් එකක ආකෘතිය ඔයාට දැන් හොඳට බලා ගන්න පුළුවන්. එක්සෑම් එකට ලකුණු අනිවාර්යෙන් 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ෆෝමල් ලෙටර් එකක්. රාජකාරී ලිපියක්. මේකෙදි කරන්නේ මම මුලින්ම ඔයාට පේනවා උඩම උඩ කෙළවරේ මෙන්න මේ හරියෙන් දාලා තියෙනවා ඇඩ්‍රස් එකක් උඩින්. ඒ ඇඩ්‍රස් එක කාට අයිති ඇඩ්‍රස් එකද කියලා බලා ගන්න මුලින්ම ඒ දීලා තියෙන්නේ ලියුම ලියන කෙනාගේ ඇඩ්‍රස් එක. ලෙටර් එක ලියපු කෙනාගේ ඇඩ්‍රස් එක තමයි මේ උඩින් තියෙන්නේ. ඔයාට පේනවා ඒකේ හොඳට මම කළු පාට කරන්නම්. එතකොට අග number 36 කමාවක් දාලා තියෙනවා. සරසවිය road සරසවිය පාර කමාවක් තියෙනවා. You can see commas at the end. බද්දේ ගම. එතන තියෙනවා full stop එකක්. එහෙනම් address එක ලියලා මෙන්න date එකත් එහෙම්ම දාලා. සාමාන්‍ය විදියට 5th July 2000 ඔයාලා ඉපදිලාවත් නැහැ නේද? ජූලි මාසේ 5. ඔය විදියට date එක හරියට දාලා දිනේ දාලා ඊළඟට address එක ලියලා සාමාන්‍ය විදියට letter එක පටන් ගන්න තියෙනවා. එහෙනම් මුලින්ම ලියලා තින්නේ ලියුම කාගේ එකද මේ? ලියන කෙනාගේ address එක. ලියුම ලියන කෙනාගේ address එක තමයි මුලින්ම දාලා තියෙන්නේ. ඊළඟ address එක පේනවා ඊට ටිකක් පහලින් මෙහෙම තියෙනවා ලියුම ලබන කෙනාගේ address එක. ලියුම ලබන කෙනාගේ address එක තමයි මේ තියෙන්නේ. the editor කියන්නේ කතෘ කියන එක. කතෘ පත්තරයකට තමයි මේ ලියන්නේ. the daily news lake house colombo කොළඹ ලේක් හවුස් ආයතනයේ daily news පුවත්පතේ කතුවරයාට තමයි මේ ලියුම ලියන්නේ. ඉතින් ඔයාට පේනවා අර විදියටම address එකත් එක්කම අග දාලා තියෙනවා මේ commas දාපුවා පේනවා. final line එකේ තිතක් තියෙනවා full stop එකක් තියෙනවා. right එහෙනම් ඒ ටික ඔයා දැක්කා. මුලින්ම අඳුරගත්ත address use කරන හැටි date එක දාන හැටි. ඊළඟට තියෙනවා salutation එක ආමන්ත්‍රණය. මොකක්ද අපි salutation කියන්නේ ආමන්ත්‍රණය. මෙන්න මේක තියෙනවා dear sir කියලා. ඔයාට එතන පේනවා. dear sir. නේද? ඊළඟට තියෙනවා මේ underline කරලා bold අකුරෙන් ලියපු එකක්. තද කළු පාටින් ලියපු එකක්. සාමාන්‍යයෙන් රාජකාරී ලිපි එක අපිට අපි ලියන්නේ මොකක් ගැනද කියන එක තේරුම් ගන්න, අවබෝධ කරගන්න මේ ලියුම කියවන මනුස්සයට තියෙන්න ඕන හොඳ පැහැදිලි ලියුම පිළිබඳ අවබෝධයක්. අන්න ඒක අපි ලබා දෙන්න නම් ලියුමේ හෙඩින් එකක් අපි ලියනවා. එහෙම නැත්නම් මාතෘකාවක් ලියනවා. frequent breakdown of electricity supply. frequent breakdown මේ තියෙන්නේ පැමිණිල්ලක් තමයි අපි දාන්නේ. මේ පැමිණිල්ලක් ලියන්න තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. frequent breakdown මම මේක grade 10 master guide පොතෙන් තමයි අරගත්තේ මේ letter එක. මේක ටිකක් වටින නිසා. frequent breakdown of electricity supply. electricity supply කියන්නේ විදුලි බල සැපයුම. electricity supply විදුලි බල සැපයුම. මේ electricity supply එකේ frequent breakdown කියන්නේ නිරන්තරයෙන් සිදුවන බිඳ වැටීම. විදුලි බලය නිතරම කඩා වැටීම. එහෙම නැත්නම් බිඳ වැටීම ගැන පත්තරේට අපි දැනුම් දීමක් කරලා ලියනවා. එතකොට පත්තරේ මාධ්‍යවේදියෝ විසින් ඔයක පබ්ලිෂ් කරාට පස්සේ අපිට යම් සහනයක් උදා වේවි කියලා අපි විශ්වාස කරන නිසා තමයි මේ ලියුම ලියන්නේ. මේ ලියුමට ක්වෙස්චන් එකක් විදියට આવොත් නේද? ඔයාට ලියුමක් ලියන්න එන්න පුළුවන්. ඔබගේ ප්‍රදේශයේ විදුලිය බිඳ වැටෙනවා. මේ ගැන පැමිණිල්ලක් කරලා මේ ගැන දැනුම් දීලා පුවත්පතකට වාර්තා කරන්න කියලා. So this is a clear example for such kind of question. එවැනි වර්ගයේ ප්‍රශ්නයකට හොඳ example එකක් තමයි මේක. right. මම නිකමට මේකේ තියෙන phrases කියලා දෙන්නම්. phrases වාක්‍ය ඛණ්ඩ. right? වාක්‍ය කැබලි කොටස්. අපි ගත්තොත් මේකේ තියෙන එහෙනම් heading එක අඳුරගත්තා ඔයා. ඊට පස්සේ චුට්ටක් මේකේ තියෙන වැදගත් phrases බැලුවොත්
through the column of your esteemed newspaper. Through කියන්නේ ඔස්සේ. The column of your esteemed newspaper. ඔබගේ කීර්තිමත්. ඔයාගේ esteemed කියන්නේ කීර්තිමත්. පුවත්පතේ කොලම් එකක් කියන්නේ අර තීරයක් කියන එක. right? ඔබගේ පුවත්පතේ කීර්තිමත් පුවත්පතේ තියෙන අර හොඳ කොලම් එකක් හරහා I would like to draw the attention. මෙන්න මේක හරි වැදගත්. ඕක ඔය විදිහටම මාක් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. I would like to draw the attention. මම අවධානය යොමු කරවන්න කැමතියි. මම අවධානය යොමු කරවන්න කැමතියි. I would like to draw the attention. මම අවධානය යොමු කරවන්න කැමතියි. මම අවධානය යොමු කරවන්න කැමතියි. right. I would like to draw the attention. ඔන්න ඔය වගේ කොටස් මතක තියාගත්තම ඔයාට ඒවා ලියන්න පහසු වෙනවා. I would like to draw the attention. කාගේ අවධානයද? Of the authority. බලධාරීන්ගේ of the authority. I would like to draw the attention of the authority. Authority කියලා කියන්නේ බලධාරීන්. right? Concerned to the frequent breakdown. Concerned සම්බන්ධයෙන් to the frequent breakdown නිතර බිඳ වැටීම of electricity විදුලිය නිතර බිඳ වැටීම ගැන. Concerned to the frequent breakdown of electricity in our locality. අපේ ප්‍රදේශයේ අපි ඉන්න කොටසේ. In our locality. අපි ඉන්න කොටසේ. ඔයාට මේ පළවෙනි ප්‍රවේශය ලෙටර් එකේ ප්‍රවේශය ගොඩාක් වැදගත් විදියට ඇඩ්වාන්ස් විදියට ලස්සනට තියෙනවා මේ ලියුමේ. මෙතන ඉඳන් ගත්තාම through the column of your esteemed newspaper. ඔයාගේ වැදගත් ජනප්‍රිය කීර්තිමත් පුවත්පතේ ඔයාගේ වැදගත් කීර්තිමත් පුවත්පතේ කොලම් එකක් හරහා තීරයක් හරහා ඔයාලා දන්නවා පත්තරේ තියෙනවා තීර කොටස්. ඒවයි ලියනවා එක එක ආටිකල්ස්. ඉතින් මේ පත්තරේ පොඩි ඉඩක් ඉල්ලලා තමයි මම මේ ලියුම ලියන්නේ. පොඩි ෆෝමැට් එක පිළිබඳ පොඩි අයිඩියා එකක් ඔළුවට එනවා. මෙහෙම ලිව්වම එකක් බලන්න. ඊළඟට ප්‍රශ්නය විස්තර කරනවා. It has become a regular feature. right? It has become a regular feature. It has become a regular feature. එය නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා තිබෙනවා. ඒක නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා තියෙනවා. එය නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා තියෙනවා. මං ඕන්නම් ඔයාලට බලා ගන්න. මෙන්න මේ වගේ phrases අපි එකතු කරන්න ගමු. මේ වගේ phrases කොටස් කැබැලි sentences වැඩිය අපේ අවධානයට ලක් කරගන්න මතක තියාගත්තා නම් අපි CR පොතක වගේ ලියලා අපිට හොඳ vocabulary එකක් හදා ගන්න පුළුවන්. නේද? We can build up a good vocabulary if we find difficult words and some sentences and phrases. වැදගත් වාක්‍ය කැබැලි එකතු කරලා තියාගත්තොත් ඒවා නිතර දකිනකොට අනිත් අයට වඩා ඉක්මනට අපේ මනස හුරු වෙනවා ලස්සනට ලියන්න. It has become a regular feature. right? එය නිතර සිදුවන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ right. It has become a regular feature, causing lots of inconvenience. Causing කියන්නේ පමුණුවමින්. Causing
lots of inconvenience. මේ cause කියලා කියන්නේ හට ගන්නවා කියන එක. cause C-A-U-S-E cause. මේකේ e කපලා ing දාලා තියෙන්නේ. causing lots of inconvenience to the people. මේකේ තේරුම ගත්තොත් causing මිනිසුන්ට ගොඩාක් අපහසුතා පමුණුවමින්. මිනිසුන්ට ගොඩාක් අපහසුතා ඇති කරවමින් cause කියන්නේ ඇති කරවමින් lots of ගොඩාක් inconvenience අපහසුතා lots of inconvenience ගොඩාක් අපහසුතා කාටද to the people. අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් ඩෙන්ගු ඔබේ ප්‍රදේශයේ ඩෙන්ගු තිබෙනවා ඒ ගැන PHI මහත්මයාට ලෙටර් එකක් ලියන්න කියලා ආවොත් ඒ වයිඩි පවා මෙවැනි phrases යොදා ගන්න පුළුවන්. causing lots of inconvenience to the people. කැල්ල හොඳයි නේද? right. Oh advance. ඒ කියන්නේ there is a big problem in our area. We can't live. There are mosquitoes everywhere. එහෙම අර නිකන් සාමාන්‍ය ළමයෙක් ලියන විදිහට වඩා ටිකක් ලස්සනයි මේ වගේ දේවල් දාලා ලියනකොට. අර වගේ ඒවා ලිව්වාම ඔයා තාම මුල් අදියරේ ළමයෙක් වගේ තමයි පේන්නේ කියවද්දි. එහෙම වැරදි නෑ. නමුත් ඒක හොඳයි. මේවා වැඩි හොඳයි මතක තියාගන්න පුළුවන් නම්. Most of the children in our area. අපේ ප්‍රදේශයේ most of the children. ඒ කියන්නේ මොකද්ද? most of the children බොහෝමයක් ළමයි. කියන්නේ ළමයින්ගෙන් බොහෝමයක් දෙනෙක්. ළමයින්ගෙන් වැඩි දෙනෙක්. most of the children in our area. අපේ ප්‍රදේශයේ ළමයින්ගෙන් ගොඩක් දෙනෙක්. අපේ ප්‍රදේශයේ ඉන්න ළමයින්ගෙන් ගොඩක් දෙනෙක්. most of the children in our area. අපි හිතමු most of the girls in our area කියලා කිව්වනම් තේරුම මොකද්ද? අපේ ප්‍රදේශයේ ඉන්න ගැහැණු ළමයින්ගෙන් වැඩි දෙනෙක්. most of the boys in our area කියලා කිව්වනම් අපේ ප්‍රදේශයේ ඉන්න පිරිමි ළමයින්ගෙන් වැඩි දෙනෙක්. most of the children in our area මොකද්ද මේ children කරන්නේ? use computers පරිගණක පාවිච්චි කරනවා. අපි පැත්තේ ඉන්න ගොඩක් ළමයි පරිගණක පාවිච්චි කරනවා. පැහැදිලිනේ? most of the children in our area අපි හිතමු ප්‍රශ්නයක් නම් මෙතන ලියන use computers එනකොට මම ලියනවා don't go to school. ඉස්කෝලේට යන්නේ නැහැ. most of the children in our area smoke. ධූම්පානය කරනවා. most of the children in our area use unwanted equipments. අනවශ්‍ය උපකරණ පාවිච්චි කරනවා. most of the children in our area play video games like PUBG. These days the government is planning to ban PUBG. PUBG කියන එක තහනම් කරන්න ඕනි කියලා රජයට යෝජනාවක් ඇවිල්ලා තියෙනවලු. right. යාළුවෝ සෙල්ලම් කරන අය ඉන්නව නම් ඉතින් දුක තමයි. ඒවා හොඳ වැඩ. මම දැක්ක නිවුස් වල කොහේ හරි තියෙනවා. ඒවා හොඳ වැඩ නේද? අධ්‍යාපනයේට එහා යන අනවශ්‍ය දෙයක් නිසා ඒ වගේ දේවල් වලට තහනමක් එන එක හොඳයි. right. use computers. මම හිතනවා පුතාලට මේක පැහැදිලි ඇති කියලා. most of the children in our area use computers. so එම නිසා when there are frequent breakdowns. when කියන්නේ විට, there are කියන්නේ තිබෙනවා. frequent breakdowns කියන්නේ නිරන්තර බිඳ වැටීම්. අපිට ඉගෙන ගන්නකොට ඕන වෙන හොඳම දේ තමයි ඉවසීම. හිමීට යන්න ඕනේ. ඉවසගෙන. හිමීට ගියොත් දිග ගමනක් යන්න පුළුවන්. frequent breakdowns නිරන්තර කඩාවැටීම්. right. ඉතින් when කියන්නේ විට,
there are තිබෙන විට frequent breakdowns නිතර බිඳ වැටීම් තිබෙනකොට මේ කරන්ට් එක නිතර කඩා වැටීම් සිදු වෙන විට අර පරිගණක පාවිච්චි කරන ළමයි ඉන්නවනේ their computers burn off එයාලාගේ පරිගණක වැහිලා යනවා පිච්චිලා යනවා විනාශ වෙලා යනවා නේද burn off මේක පාවිච්චි කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා their computers burn off right දැන් ලස්සන sentence එකක් ඔයාලා දැක්කා මේකේ තියෙනවා මෙහෙම most of the children කියන තැන ඉඳන් අපි ආයෙ බැලුවොත් මෙන්න මෙතන ඉඳන් most of the children in our area use computers ලස්සනට ඒ sentence එක ගොඩනගලා තියෙනවා එම නිසා when there are frequent breakdowns මේවා කටට කියලා හුරු කරගන්න so when there are frequent breakdowns නිරන්තර කඩාවැටීම් සිද්ධ වෙනකොට their computers burn off එයාලගේ පරිගණක විනාශ වෙලා යනවා පිච්චිලා යනවා the people in my area බලන්නේ සබ්ජෙක්ට් එකේ දිග මගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු the people in my area මගේ පළාතේ ප්‍රදේශයේ area කියන්නේ ප්‍රදේශය ඔය ළමයි කියනවනේ සමහර වෙලාවට sometimes in the vacation time ned some students post Facebook posts by saying that don't come to my area I am the thug thug ned thug කියන්නේ මැරයා එහෙම ළමයි තමාරු දානවා ඇටමාල දාලා රස්තියාදුකාර විදියට නේද ඉතින් හොඳ දෙමව්පියන්ගේ ළමයි ඒව කරන්නේ නැහැ කවදාවත් දෙමව්පියෝ හොඳ වුණත් කොච්චර සමහර ළමයි ඉන්නවා ඒ අයට අවනම්බුවම ගේන්න ඉපදිච්ච ළමයි දෙමව්පියන්ගේ වැරද්ද නෙමෙයි ගොඩක් වෙලාවට ළමයිට මොලේ තියනවා දැන් grade 10 කියන්නේ අතිශයින් බුද්ධිමත් මට්ටමක් අධ්‍යාපනයේදී right ඔබ බුද්දිස්ට් කෙනෙක් නම් නේද ඔබ දැනගන්න ඕනේ අවුරුදු 16ක් කියන්නේ 15ක් කියන්නේ හොඳ බුද්ධිමත් වයසක් the people in my area are not wealthy people wealthy කියලා කියන්නේ පොසත් rich කියන එක නේද මගේ පැත්තේ ඉන්න මිනිස්සු පොහොසත් මිනිස්සු නෙමෙයි the people in my area are not wealthy people මගේ පැත්තේ ඉන්න මිනිස්සු පොහොසත් මිනිස්සු නෙමෙයි හරිද the people in my area මගේ පළාතේ ප්‍රදේශයේ right අපි අර තේරෙන විදිහට ගමු මගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු පොසත් අය නෙමෙයි එහෙම නැත්නම් සල්ලි තියන අය නෙමෙයි ඒකනේ අපි මේ කියන්නේ කම්පියුටර් පිච්චුනාම අරන් දෙන්නේ කොහමද අම්මලා නේද මගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු පොසත් අය නෙමෙයි the people in my area අන්න ඒ කට්ටිය තමයි are not wealthy people they study with ඒගොල්ලෝ ඉගෙන ගන්නවා with great difficulties හරිම වැදගත් වචනයක් with great difficulties මෙන්න මේකත් ලියා ගන්න මාක් කරගත්තක් කමන්නේ ඔයාලා ස්ටඩි කරගද්දී මේම නෝට් එකක් අපි මෙහෙම ඩිස්කස් කරනකොට ලෙට එකක් මේ වගේ දෙයක් පටස් ගාලා අතින් ලියා ගන්න පුරුදු වෙන්න ඒකේ වටිනාකමක් තියෙනවා මොකද්ද ඔයා මගේ කටහඬ අහලා ස්ක්‍රීන් එක බලලා ලියා ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාට අතට හුරු වෙනවා මේ කියන දේ. අකුරු ඔයාගේ ඇඟිලි වල පේශි හරහා පැන්සල හරි පෑන හරි වැඩ කරනකොට ඔයාගේ අතින් ඒක ලියවෙනවා කොලයක් උඩ. එතකොට ඔයාගේ මේක තියෙන මනෝවිද්‍යාව තමයි සයිකොලොජිකල් සයිඩ් එක තමයි මේ ලිවීමේ තිබෙන ඔයා ලියනකොට ඔයාගේ මොලේ හරහා ඇස් හරහා මොලේට සංනිවේදනයක් යනවා. මොකක්ද යන්නේ? රයිට් මම දැන් මේ අන්ඩර්ලයින් කරපු එක බලනවා කියන එක. එතකොට ඇහැට පේනවා. හරිද? ගන්නද්දි මේවා දේවලුත් කියලා දෙන්න ඕන. මගේ ළමයි ගොඩාක් මාක්ස් ගන්න අය වෙලා තිනවා. ඒක නිසා. රයිට් මෙන්න මෙහෙම දැන් බොක්ස් එකක් ඇන්දොත්
මේක තමයි වාගේ මයින්ඩ් එක. මේ බොක්ස් එක. හරිද? මයින්ඩ් එකේ තියෙන මැද කොටස තමයි මේ මම සර්කල් එකක් අඳින රතු පාටි. මේ තමයි වාගේ මනසේ තියෙන හරියට අපි තුමු සෛලයක නම් න්‍යෂ්ටිය වගේ මතකයේ තිබෙන වැදගත්ම තැන ගැඹුරුම තැන. අපි මේකට දැනුම දාගනිද්දි හරිද? එකක් තමයි එක එක මාර්ග තියෙනවා. ඔන්න මම එක මේ පැත්තෙන් අඳිනවා මේ රතු පාටින්. මේක ඇතුළට දැනුම එනවා එක දෙයක් තමයි ඇස. ඇහෙන් එනවා දැනුම. දැනුම ගන්න සංවේදන එනවා. නේද? තව තියෙනවා ඒ වගේ ක්‍රම. තව එකක් තමයි කන. ඇහෙනකොට එනවා. ගුරුවරයා උගන්වන එක ඇහෙනකොට මේකට පිරෙනවා එක එක දේවල්. ඊට පස්සේ ස්පර්ශයෙන් එනවා. ටච් කිරිල්ලෙන් එනවා. අපි දැන් ටච් කරනවා කියන්නේ අල්ලනකොට මොනවා හරි දැන් භාණ්ඩයක් අල්ලලා බලලා ඉගෙන ගන්නකොට ෂේප් එක අපි හිතමු ගණිතයේදී මැත්ස් වලදී ඔයා පිරමීඩයක් කියන්නේ මොකක්ද කියන අල්ලලා බලනවා හැඩය. සර්කල් එකක් අල්ලලා බලනවා. ගෝලයක් කියන එක අල්ලලා බලනවා. එතකොට වට ඒක පිළිබඳ අයිඩියා එකක් එනවා. ওই විදිහට ඇහෙන් කනෙන් හැම තැනින්ම සමහරලාට නාසයෙන්ුත් ස්මෙල් කරලා බලලා සමහර දේවල් ඉගෙන ගන්න පුළුවන්. නේද? ওই විද්‍යාත්මක දේවල් ගන්ධ සුවඳ රහත් ඉගෙන ගන්න පුළුවන්. මේවා වැඩ කරනකොට මෙහෙම මෙතනට එන දැනුම හරි ඔක්කොම පිරෙන ක්‍රම ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍ය ඉස්කෝලේදී හරි අපිට උගන්වනකොට ඔයාට ටීචර් උගන්වන එක ඇහෙනවා. ඒ කියන්නේ ඔයාට ඇහැට පෙනීමෙන් ඉගෙන ගන්නවා. නේද? ඔන්න ඒකට මම හරියක් දානවා මුලින්ම. සමහර වෙලාවට ළමයින්ට වෙන්නේ ක්ලාස් එකකදී වෙන්නේ මෙහෙම සර්ලා මැඩම්ලා උගන්වගෙන යනවා ඉතින්. එතකොට පෙනීමෙනු ඇහිමෙනු විතරයි ඉගෙනෙන්නේ. හරිද? ළමයා ඒක දන්නේ නැහැ. සර්ලා එහෙම දන්නවා. සර්ලා ඒක පාවිච්චිත් කරනවා. ඉතින් පෙනීමේ ඇහිමෙනි අමතරව අපිට මේ අපේ ස්නායු පද්ධතිය හොඳට සක්‍රිය විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ලිවීමත් පාවිච්චි කරන්න පුළුවන් නම් හරිද? එතකොට මේ මොලේට දැනුම එන ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් අයට සාපේක්ෂව ඔයාට යන දැනුම වැඩි වෙනවා. දැන් හැමෝම එකම ක්ලාස් එකට ගිහිල්ලා එකම සිලබස් එක ඉගෙන ගනිද්දි එක්කෙනෙක් එක වෙලා අනිත් එක්කෙනා 30 වෙන්න විදියක් නැහැනේ. මේ හතර පැත්තෙන්ම ඉගෙන ගන්න පැය ඇතුලේ මේ හැම පැත්තෙන්ම මොලේට දාගන්න ගත්තොත් ඔයාගේ මොලේට ඊසිලි දැනුම ඇතුළත් වෙනවා. රයිට්? මම මේ ලොකු කන්සෙප්ට් එකක් තමයි කිව්වේ. ඉතින් දැන් මොකද්ද සර් මේ වටෙන් ගිහින් කියන්න හදන්නේ? මෙන්න මේක තමයි කියන්න හදන දේ. දැන් ඔයා මෙන්න මේ වගේ දේවල් ලියනකොට ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් වෙන්නේ මම ඔයාලා සම්බන්ධයෙන් දැකලා නැති නිසා දන්නේ නැහැ. නමුත් වෙන ළමයි ගත්තොත් එයාලා මේක අහන් ඉන්නවා සර් කියනකොට. පැන්සලෙන් කොහේ හරි තැනක පොතේ හරි ටෙක්ස්ට් බුක් එකේ හරි චුට්ටක් මාක් කරගන්නවා මේ වගේ ස්ටඩි කියන එක දන්නේ නැත්නම් අධ්‍යයනය කරනවා කියලා ලියනවා. ඕක පොතේ තියෙනවා. ඊළඟ පිටුවේ තියෙනවා. හැබැයි ඕක මොලේට යන්නේ නැහැ. පොතේ තිබෙනවා. හැමදාම පොතේ ලියලා පහුවෙලා තියෙනවා ලෙසන් එකේ. එහෙනම් ඔයා මේම කරපු ළමයෙක් නම් දැන් ඉඳන් වෙනස් වෙන්න ඕන. මොකද්ද කරන්න තියෙන්නේ නම් ඔයාට දැන් මෙන්න මේ වගේම අන්ඩර්ලයින් කරගත්තා නම් පැන්සලකින් හරි මේ වගේ sentences convenience අපහසුතා right මේ වගේ දේවල් ඔයා මාක් කරගත්තා නම් ඔයා මොකද්ද කරන්නේ මේ වගේ දේවල් මාක් කරගත්තා නම් අන්ඩර්ලයින් කරගත්තා නම් ඊට පස්සේ CR book එකක් අරන් Tamanටම හදාගන්න. ඒක කාටවත් බෙර ගහලා කියන්න ඕනේ නෑ මට මෙහෙම එකක් තියෙයි කියලා. මෙහෙම CR book එකක් වගේ අරගෙන ඒකට දාගන්න important sentences වැදගත් වාක්‍ය and phrases නේද? මේක පොඩි පොඩි වචන නෙමෙයි එකතු කරන්නේ මේ. ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ වචන පාඩම් කරන ළමයි. දැන් ගොඩක් අය ගන්න become කියන්නේ මොකද්ද? study කියන්නේ මොකද්ද? ඒවා dictation විදියට වචන පාඩම් කරාට වචන කියන්නේ පුතේ කැඩිච්ච ගඩොල් වගේ. මේ සර් විෂයට අදාළ දෙයක් තමයි කතා කරන්නේ. හොඳේ. දැන් බලයකට මම හැමතිස්සෙම හොඳේ කියනවා කියලා. right ඒ southern province language එක නේද? එකකින් get rid of වෙන්න අමාරුයි. මේ නැද්ද සිතික? කොහොම හරි පොඩි වචන එකතු කරපුවා කඩලා පාඩම් කරාම ඩික්ටේෂන් විදියට අර පාඩම් කරන වචන වෙන්වෙන්ව ගත්තාම ඒව ඔළුවේ තැම්පත් වෙන්නේත් වෙන්වෙන්ව. අපිට එතකොට ඒව එකට පුරුද්දන්න, එකට ගැට ගහන්න මොලේට එච්චර හුරුවක් එන්නේ නැහැ.
හැබැයි ඔයා මෙහෙම වැදගත් sentences පොඩ්ඩක් ලියලා පාඩම් කරලා තිබ්බොත් මතක තියාගෙන තිබ්බොත් එතකොට ඒ වචනේ යෙදිච්ච સંદર્ભය මතක හිටිනවා. බලන්න දැන් with great difficulties. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ මහා දැවැන්ත ප්‍රශ්න සමග great difficulties විශාල අසීරුතා සමග තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්නේ. They study with great difficulties. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ විශාල ප්‍රශ්න එක්ක. ලොකු ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ ළමයි. they study කරන්නේ ලොකු ප්‍රශ්නත් එක්ක. දැන් මේවා එකපාරට ඔයා දැන් difficulties කියන වචනය විතරක් පුතේ ළමයි පාඩම් කරන් හිටියොත් ඉතුරු ටික හදාගන්න ගොඩක් වෙලා කල්පනා කරන්න වෙනවා ඔයාට. දැන් ඔයාට මේක යූස් කරලා තියෙන සෙන්ටෙන්ස් එකක් පිටින්ම ගත්තොත් ඔයාට ඒක පාඩම් කරගන්න මේව මතක තිබෙන ප්‍රමාණය වැඩි. මම හොඳම උදාහරණයක් කියන්නම්. ඔයා මාළු ඇති කරනවා නම් ගෙදර. නෑ මේ ගම පැත්තේ මාළු ඉන්නව නේද? එහෙම අහලා තියෙනවා. හරි. මේ ටැංකියක් තියෙනවා නම් අපි මේකට මාළු මේ ඉන්නේ මුහුද. මේ කොටුවේ ඇතුලෙන් කියන්නේ මුහුද. මේක ඇතුලේ ඉන්න රයිට් මේ තියෙන්නේ මුහුද. මේකේ ඉන්නවා මාළුවෙක්. මම දැන් අඳිනවා මාළුවෙක්ව. රයිට් ඔන්න මාළුවා. මේ මාළුවව ඔහොම තමයි මාළුවා. හරිද? ලස්සන මාළුවෙක් ඉන්නවා. හරි. මේ ඉන්නේ මාළුවා. ඉතින් වරල්. රයිට්. මේ මාළුවව මේ මොහොතේ ඉන්න වතුරත් එක්කම ගත්තොත් එකට කොටුවක්කට ඒ කොටුව පිටින් උස්සලමම කරේ තියලා ගෙදර අපේ කාමරයකට ගෙනාවොත් වීදුරු ටැංකියකට දාලා එයාට ඒ වතුරත් මොහොතේ වතුරම තමයි නේද? එයා වතුරත් එක්කම ගේනවා. නැතුව මම මාළුව විතරක් අරගෙන පිරිසිදු ඇල්ලතුර එකකට දාලා ගෙදර ගෙනාවොත් මොහොතෙන් එයා මැරෙනවා. ඇයි ඒ? එයාට ඕන කරන පරිසරය නැහැ. හරියට ඩික්ටේෂන් පාඩම් කරද්දිත් ළමයි කරන්නේ ගොඩක් වෙලාවට ළමයි විතරක් නෙමෙයි ඒක තව වැඩි උගන්වන අයගේ අතිනුත් වෙන දෙයක්. ඉතින් මේ අර වචන විතරක් කඩලා පාඩම් කරාම අර මාළුව ගොඩ ගත්තා වගේ. මම කියන්නේ sentences පිටින් අරගන්න කියලා. එතකොට ඔයාට මොලේ රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ මාළුව වගේ එන්න ඕනේ අර කිව්වා වගේ මුහුදු වතුරත් එක්කමයි. දැන් ඒ වගේම තමයි වාක්‍ය පිටින් මෙහෙම පාඩම් කරන්න. මතක තියාගන්න. ඒව ලියන්න ඔයාගේ පොතක. මට ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් විතරයි. කරන එක implementation is up to you. මට කියන්න පුළුවන් ඔබට අහන්න ඔබේ වගකීමක්. බල කරන්නේ නැත. ගහන්නෙත් නැත. අම්මා ගහන්නෙත් නැත. නේද? කවුරුත් ගහන්නේ නැහැ. අනිත් අයට වඩා වෙනස් වෙන්න නම් යූස් කරන්නේ ටෙක්නික්. ඔයා ගුරුවරයෙක්ගෙන් ගන්න ඕන මේ. දැන් ඔයා මගෙන් ඉගෙන ගන්නේ ඔයාට කවුරු ඉගෙනුවත් පුතා මේකේ ඔතොරිටි කියන්නේ බලාධිකාරිය. ඔය වචනේ ඉගෙන ගන්න ඉංග්‍රීසි උගන්වන ඕන සර් කෙනෙක්ට මැඩම් කෙනෙක්ට පුළුවන්. ඒ වගේම ඔයාගේ අම්මා තාත්තා ඉංග්‍රීසි දන්නවනේ ඒ අයත් මේක කියලා දෙයි. හැබැයි මේ ටෙක්නික් එක තමයි ගුරුවරයෙක්ගෙන් ගන්න ඕන. ක්ලාස් ෆීස් එකක් දීලා ඔයාලා මාව දැකලත් නැතුව විශ්වාස කරලා ඇයි එන්නේ ඔයාගෙන? පුතාලා විතරක් නෙමෙයි. නේද? සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. හොයාගෙන ඇයි එහෙම ඉගෙන ගන්න ළමයි? ඒ අයට මට මේක කියන්න පුළුවන්. හැබැයි මමනේ මේ දක්ෂයා. ඔයාලා තමයි දක්ෂ මේව කරොත්. ඔන්න ටෙක්නික් දැන් කියලා දෙනවා. හරි. කරලා බලන්න. ඔයා ඉස්සරහට ආවේ නැතොත්. එනවම තමයි. ඒක වගකීම් මම ගන්නවා අනිවාර්යෙන් ඉස්සරහට එනවා knowledge එකේ. They cannot afford to buy these items. They cannot afford. ඒගොල්ලොන්ට බෑ මිලදී ගන්න මෙකී භාණ්ඩ items. දැන් item එකක් කියලා කියන එක ගොඩක් තේරුම් වලට පාවිච්චි කරනවා. අංග දේවල් නේද? නමුත් මෙතනදී අපි කියන්නේ ඒගොල්ලොන්ට හැකියාවක් නෑ. They cannot afford. afford කියන්නේ නිකන් අර වියදම දරා ගන්නවා. They cannot afford to buy. අර කැත පුරුද්දක් අපේ තියෙනවනේ තේරුම තනි පදවල ලියලා. එහෙම ලියන්න යන්න එපා. They own. cannot bear. afford කියන්නේ දැන් සිංහල තේරුමක් හොයන්න යනවා afford වලට. They cannot afford කියලා කියන එක මතක තියාගන්න. ඒගොල්ලොන්ට හැකියාවක් නෑ මිලදී ගන්න. These items මෙම භාණ්ඩ. I cannot afford to buy a bicycle. මට බයිසිකලයක් ගන්න මේ වෙලාවෙන් ඒක දරා ගන්න මට හැකියාවක් නෑ.
right හිමාංශ අපි ඔන්න එහෙනම් මතක තියාගන්න ඕන ඔය විදියට ඕන කෙනෙක් වෙන් කරලා මෙතන දේ වෙනුවට වෙන කෙනෙක් දාලා ලියන්න පුළුවන් my father right චූම්පාන් ඕනි කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න my father cannot afford to buy a new car මගේ තාත්තට හැකියාවක් නැහැ අලුත් කාර් එකක් ගන්න ඒක දරා ගන්න බෑ වියදම තාත්තා දුප්පත් මේ වෙලාවේ ළමයාගේ ක්ලාස් ෆීස් එහෙම බර නිසා නේද ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා තමයි මේ පීඩනේ දන්නේ the second time දෙවනි වතාව නේද දෙවනි වතාවට they cannot afford to buy these items second time ඕන්නම් ඔයාට මේ second time කියන එක වෙනුවට මෙතන ඉස්සරහට මෙන්න මෙතනට for කියන වචනේ දාගන්නත් පුළුවන් right for the second time කියලා ලිව්වත් හොඳයි දෙවන වතාවට මේ for කියන වචනේ ලියලා එයාව අපිට ඇඩ් කරන්න පුළුවන් නම් මෙන්න මෙතනට අතරට කමාවක් ඕනෙම නැහැ they cannot afford to buy these items for the second time දෙවන වතාවට දැන් ළමෙක් for කියන එක කටපාඩම් කරන් ඉන්නේ for වල තේරුම සමානයි සඳහා කියලා නම් එයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන හැකියාව අඩු වෙනවා right for කියන්නේ දැන් ළමයා පාඩම් කරන සඳහා කියලා for හැබැයි for වලට තව තේරුම් තිබෙනවා නේද එකක් තමයි නිසා කියන එක එහෙනම් භාවිත වන අවස්ථාව පිටින් දැන් මෙතන මං කිව්වේ for the second time දෙවන වතාවට එතකොට දැන් මම ඔතන කිව්ව වාක්‍යෙම ලියන්නම් for the second time කියන්නේ දෙවන වතාවට නේද මෙතන for වලට සිංහල තේරුමක් ඇත්තටම දෙන්න පුළුවන්ද පියුමි yes ඔයා කියන්න දුව මෙතන for වලට සිංහල තේරුමක් තනි තේරුමක් කියන්න පුළුවන්ද ඔයාට දැනෙනවද එහෙම තියෙනවා මොකක් හරි තේරුමක් එහෙම නෑ සර් very good really you have understood it correctly එහෙනම් for කියන එක අපි මෙතනදී පාවිච්චි කරනකොට මතක තියාගන්න ඕන දෙවන වතාවට කියන එක හදාගන්න for දානවා කියන එක හැබැයි ළමයෙක් ඇහුවොත් ඔයාගෙන් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අහනම් අක්කි මේ for වල තේරුම සඳහාද කියලා ඔයා යාට පැහැදිලි කරලා දෙන්න වෙනවා මේ දේ සඳහා කියන තේරුමට අමතරව මෙවැනි අවස්ථාවලදී මේක යොදා ගන්නවා. හැබැයි ළමයෙක් මේකේ තේරුම පාඩම් කරගෙන හිටියොත් ඉතින් for කියන්නේ සඳහා කියලා විතරක් නම් ඒ ළමයාට කියවන් යද්දි මොකද වෙන්නේ? එයා මේක ගෙනහලා ආදේශ කරනවා මෙතනට. දෙවන වතාව සඳහා පොඩි ගැළපීමක් හැදෙනවා. නමුත් real meaning එක 100% එයාට එන්නේ නැහැ. right? 100%ක් එයාට එන්නේ නැති වෙලා යනවා. ඒක නිසා තමයි මෙහෙම කොටස් පිටින් මතක තියාගැනීමේ වාසිය තියෙන්නේ. ඒකෙන් වාට ලොකු වෙනසක් වෙයි right. also ඒ වගේම also එතකොට ඒ වගේම කියන අදහස මෙතන එනවා. also the breakdown of electricity. හරිද? විදුලිය බිඳ වැටීම. දැන් විදුලිය බිඳ වැටීම කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද ඇහුවොත් the breakdown of electricity. විදුලිය බිඳ වැටීම. ඔන්න ඕක පාඩම් කරගන්න මං කියන්නේ. the electricity වෙනමයි breakdown වෙනමයි මතක තියාගන්න නැතුව පාඩම් කරන එකයි වැදගත්. real learner කෙනෙක් නම් original learner කෙනෙක් නම් perfect learner කෙනෙක් නම් වෙන්න ඕනේ එකයි. internationally accepted method එක මේක. හැබැයි අපේ ඉස්කෝලවලවත් classes වලවත් වෙන්නේ නැති කියන්නේ නැත්තේ මේකයි. ඒක තමයි ඉංග්‍රීසි fail වෙන්නේ ලංකාවේ ගොඩක් ළමයි. පාස් වුණත් පුදුම දුකක් විඳලා පාස් වෙන්නේ ළමයි. මේව තමයි කරන්න ඕනි දේවල්. the frequent yes the breakdown of electricity. මෙන්න මේව තමයි dictation විදිහට පාඩම් කරන්න ඕන. මෙහෙම ලිව්වා විදුලිය බිඳ වැටීම. හරිද? දැන් නැතුව ළමයා මේකේ off කියන එකේ තේරුම වෙනම ලියනවා. down කියන්නේ ළමයා ලියනවා පහළ කියලා, යට කියලා. break කියන්නේ කඩනවා කියලා ලියනවා. the කියන එකට දන්නේම නැහැ මොකක් හරි ලියන්න. electricity කියන්නේ විදුලිය කියලා ලියා ගන්නවා. අපි මේ සතෙක්ගේ කොටස් නම් කරනවා වගේ අච්චු පොතේ හැම වචනෙම සිංහල තේරුම් ලිව්වයි කියලා අවබෝධය ඇති වෙන්නේ නැහැ. නේද? right. ඔයාට අද ලෙසන් එක ඉවර වෙලා අම්මගෙන් අහන්න මම ප්‍රශ්නයක් හදලා දෙනවා. ගෙදර උයන්නේ අම්මා නම්
මේ තියෙන්නේ අම්මා උයන කිරි හොද්ද නම් නේද? කරි එක නම් right? මේ තියෙන්නේ අම්මා හදන කරි එක. ඒ භාජනේ තියෙන්නේ. හරිද? මේකට දාන දේවල් ටිකක් තියෙනවනේ. මිරිස්, තුන පහ, කහ, ඔය හැමදේම නේ. පොල් කිරි, කරපිංච, උම්බල කඩ, ඔය දාන දේවල් ටික තියෙනවනේ. මෙන්න මේ දාන අමුද්‍රව්‍ය ටික අමුවෙන් කෑවට වෙන් වෙන්ව ගත්තට කිරි හොද්ද හැදෙන කැවෙනවද? සෙතික ඉන්නව නිකන් ඉන්න ගමන් මොකද කරන්නේ? පොල් කිරි ටික බීලා මිරිස් හැන්දක් කටට දාගෙන කහ කුඩි චුට්ටකුත් දාගෙන බත් ටිකකුත් කනවා. එතකොට මේක තමන් කන කරීක හැදෙන්නේ නෑනේ. ඕන උණු වතුර ටිකකුත් බොනවා රසෙත් එන්න. ඒ කියන්නේ වෙන වෙනම වචන විතරක් පාඩම් කරගත්තට හරියට අර අමුද්‍රව්‍ය ටික කෑවා වගේ. කරි එක එන්නේ නෑ ඇඟට. right? ඉතින් මේක මේ ෆුල් එකක් විදියට හදලා ගත්තට පස්සේ සමස්ත කරි එකක් සෙති කාණ්ඩනවා. right? ඉතින් මේ ඔව් මම ජෝක් කරන්නේ වැදගත් දෙයක් කියලා දුන්නේ. මේ කරි එකේ තියෙන ඔරිජිනල් එක එන්න නම් ඒක තනි එකක් විදියට හැඳි ගාලා හැන්දෙන් පිඟානට බෙදා ගන්න ඕනේ. අන්න ඒක තමයි මේ කැඩි අද දවසේ සෑහෙන්න වෙලා කියන්නේ. They study with great difficulties. They cannot afford to buy these items the second time. Also the breakdown of the electricity. ලිපෝඩින් වාඩි වෙන්න කියන්න යාළුවෙක් කියනවා. right. During the night. හරි. එහෙනම් the breakdown of electricity during the night. දවල් කාලය රාත්‍රී කාලයේ තුල අතරතුරේදී රාත්‍රී කාලය තුලදී විදුලිය බිඳ වැටීම. හොඳට අහගන්න. රාත්‍රී කාලය තුල බිඳුලිය වෙට වැටීම නේද? කියන්නේ රැට විදුලිය බිඳ වැටීම. රෑ කාලය අතරතුරේදී. රෑ කාලයේදී විදුලිය බිඳ වැටීම කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියන එක ඔයාට දැන් පේනවා. බිඳ වැටීම. ඔයාට මම ඇත්තම කියනවා. මම අදටත් BBC, CNN, Al Jazeera ඔය වගේ නිවුස් වෙබ්සයිට් වල Reuters ආටිකල්ස් බලලා හැමදාම අලුතින් මේ වගේ ස්ට්‍රක්චර්ස් එකතු කරනවා. ඒක පොඩි කාලේ පටන් ගත්ත එකක්. දැන් ඇවිල්ලා මට අවුරුදු 30ක් වෙනවා. ඇවිල්ලා 30යි මේ අවුරුද්දට 31 යන්නේ. නේද? දැන් ලැබුවා මේ අගෝස්තු වල ඔයාලා මට විශ් කරේ. ඉතින් මේ හැමදාම මම මේව එකතු කරනවා. ඉස්සර කම්පියුටර් එකක් නැති කාලෙත් එකතු කරා. දැනුත් එකතු කරනවා. ඉතින් මම මේ එකතු කරන ටික මාව අල්ලන්න අලුත් කෙනෙකුට හරි අමාරුයි. අදටත් කොච්චර බිසි වුණත් පර්ස් එකේ තියෙනවා එකතු කරන වචන. ඇමරිකන් ප්‍රෙසිඩන්ට් මේ ළඟදී අලුත් වචන ටිකක් පාවිච්චි කරා. ඒව ලංකාවේ නම් මම කොහෙවත් දැකලා නැහැ ආටිකල් එකක නිවුස් රීඩින් කරද්දි කවදාවත් අහුවෙලා නැහැ. ඒව මම ලියා ගන්නවා. එතකොට ඒව අපිට තේරුම් ගන්න ලේ පහසු වෙනවා. රෑ කාලේදී විදුලිය බිඳ වැටෙද්දී මම කරපු දේවල් මම පුතාලට කියන්නේ. මම පර්ෆෙක්ට් නෑ වුණාට පොඩි දෙයක් ගන්න පුළුවන් වෙයි. right. නේද කවීන්? yes කවීන්ට එකතු කරන්න පුළුවන්. කවීන්ට හොඳ කතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. එයාටත් ඔයාලා හැමෝම හොඳයි. right. බලන්නේ sentence එකේ ලස්සන the breakdown of electricity during the night. during the night. මම කිව්වොත් මේක during the day time කියලා. during the day time. එහෙනම් තේරුම මොකද්ද? night වෙනුවට මම දානවා during the day time. day time එක කියන්නේ මොකද්ද? yes come on. සෙනිත් දෙන්න ආන්සර් එක පුතේ. මම ලියන්න නේද? කාලේ. very good. එහෙනම් during the day time කියලා කිව්වනම් දවල් කාලයේ විදුලිය බිඳ වැටීම. The breakdown of electricity during the day time. දවල් කාලයේ විදුලිය බිඳ වැටීම. CR පොතක් පුරවන්න පුළුවන් නම් පිටු 80 හරි 120 හරි. දකින්න හැමතැනම මේ වගේ කෑලි අන්ඩර්ලයින් කරලා. සම්පූර්ණම sentences paragraph පිටින් ලියන්න නෙමෙයි මේ කියන්නේ. වැදගත් ඒවා. ඔයාට මේවා පාවිච්චි කරන්න පුළුවන් ඕන වෙලාවක. හරි. මොකක්ද එහෙම බිඳ වැටුනහම වෙන්නේ?
අන්න එහෙම වෙන එක විසින් gives කියන්නේ දෙනවා. දැන් දවල් කාලේ විදුලිය බිඳ වැටීම කියන එක ඒක වචනයක්. රෑ කාලේ විදුලිය බිඳ වැටීම කියන එක. සබ්ජෙක්ට් එක. verb එක තමයි gives. නේද? කාටද දෙන්නේ? burglars කියලා කියන්නේ කවුද? ගෙවල් බිඳින කට්ටිය. මංකොල්ලකාරයෝ. ගෙවල් කඩන කට්ටිය. සරලවම කිව්වොත් හොරුන්ට. burglars. හොරුන්ට දෙනවා මොකද්ද දෙන්නේ? an opportunity. අවස්ථාවක්. හොරුන්ට අවස්ථාවක් ලබා දෙනවා. burglars. අර ඉස්සර කතා පොත්වල තියෙන්නේ. නේද? කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතාව අහලා තියෙනවනේ. ඒකේ බිත්තිය බිඳලා හොරෙක් ගෙට ඇතුල් වෙනවා. නේද? ඉතින් මැටි බිත්තිය කඩාගෙන වැටිලා ඒ හොරා මැරෙනවා. ගෙවල් බිඳිනවා. ඉස්සර ගෙවල් බිඳිනවා කියලා කියන්නේ. දැන් නම් ගෙවල් බිඳින්න බෑ හොඳට ස්ලැබ් එහෙම දාලා කොන්ක්‍රීට් වලින් බැමි බැඳලා හදලා තියෙන නිසා. ඉස්සර මැටි බිත්තිය තියෙන්නේ අලවංගුවෙන් අර යකඩ ඉන්නෙන් ඇනලා බිත්ති කඩලා හිලක් හදාගෙන ගිහින් හොරකම් කරන් එනවා බත් මුට්ටිය. ගොඩක් වෙලාවට හොරකම් කරන්නේ කෑම මුට්ටිය. අම්මා ලිපේ හදන බත් එක තමයි උස්සන් යන්නේ. රත්තරන් බඩු වගේ දේවලුත් ගන්නවා. බර්ග්ලර්ස්ලා. මේක ඉස්සර ගොඩාක් වෙච්ච දෙයක්. බර්ග්ලර්ස්ලා. බර්ග්ලර්ස්ලාට an opportunity අවස්ථාවක් එනවා. නේද? මොකක් කරන්නද? to break into කියන්නේ කඩා වදින්නට. break into the houses. බලන්න ගෙවල් තුලට කඩා වදිනවා. එතකොට මේ 2 කියන එක දැම්මහම ගෙවල් තුලට කඩා වදින්නට. ගෙවල් තුලට කඩා වදින්නට. හොරුන්ට අවස්ථාවක් ලබා දෙනවා. නේද? බර්ග්ලර්ස් ආයේ ජීවිතේ කිසිම දවසක අහන්න එපා කාගෙන්වත්. ඔබ අසරණ වෙන්න එපා අහන්න කාගෙන්වත්. අමතක කරලා දාන්න එපා මේවා. නේද? බර්ග්ලර් කෙනෙක් ඉන්න පුළුවන් ගේ පිටිපස්සේ. අලවංගුවක් තියාගෙන. එයා බිත්තිය කඩනවා නම් ගෙවල් කඩන කෙනෙක්. බර්ග්ලර් කෙනෙක්. එයාලට opportunity එකක් වෙනවා මේක. There have been many issues. බලන්න ඒ වාක්‍ය ලස්සන. There have been many issues of burglars. Right? මම මේ of burglars කියන එකට යන්න කලින් මෙතනින් නවත්තනවා චුට්ටක්. There have been many issues. ඕකේ තේරුම මොකද්ද? many issues කියලා කියන්නේ issues. many issues. බොහෝ ප්‍රශ්න. right? තිබිලා තියෙනවා. right? ඒ කියන්නේ තිබිලා තියෙනවා. පැවතිලා තියෙනවා. බොහෝ ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු many issues there have been තිබිලා තියෙනවා. right? මම මේ සරල තේරුමක් දෙන්නේ. තිබිලා තියෙනවා. ගොඩාක් ප්‍රශ්න තිබිලා තියෙනවා. පැවතිලා තියෙනවා. පැවතිලායි තියෙන්නේ. right? කාට සම්බන්ධයවද? of burglaries. ගෙවල් බිඳීම සම්බන්ධව. of වලින් කියන්නේ සම්බන්ධව කියන එක. of burglaries ගෙවල් බිඳීම සම්බන්ධව. බිඳීම නේ බිඳීම සම්බන්ධව. එහෙනම් මම මේක මාරු කරනවා දෙපැත්ත දැන්. ගෙවල් බිඳීම සම්බන්ධ බොහෝ ප්‍රශ්න තිබිලා තියෙනවා. පැවතිලා තියෙනවා. ගෙවල් බිඳීම සම්බන්ධ බොහෝ ප්‍රශ්න පැවතිලා තියෙනවා. ඔයාට මතක තියාගන්න there have been many issues කියන එක. බොහෝ ප්‍රශ්න තිබිලා තියෙනවා. there have been many issues in our area. අපේ පළාතේ බොහෝ ප්‍රශ්න තිබිලා තියෙනවා. there have been many issues in our area කිව්වනම් අපේ පළාතේ බොහෝ ප්‍රශ්න පැවතිලා තියෙනවා. මන්න එහෙනම් there have been many issues කියන එක දැන් ඔයා දන්නවා. මෙන්න මේවා තමයි මතක තියාගත යුතු දේවල්. හොඳයි අවධානයෙන් ඉන්න පුළුවන් නම් මේවා මතක තියාගෙන. right? There have been many issues.
right in our locality අපේ ප්‍රදේශයේ දැන් ඔය අපි area කියන වචනයට සමාන වචනයක් තමයි locality locality කියලා කියන්නේ ප්‍රදේශය අපි ඉන්න හරිය අපි ඉන්න කොටස in our locality අපි ඉන්න කොටසේ අපි ඉන්න හරියේ සහ and කියන්නේ සහ all these burglaries මේ කියනු ලබන සියලුම ගෙවල් බිඳීම් කියන්නේ මංකොල්ල කෑම් හොරකම් කිරීම were committed the kale during the breakdown of electricity during කියන්නේ අතරතුරේදී the breakdown of electricity කියන්නේ විදුලිය විඳ වැටීම එහෙනම් මේ කියනු ලබන ඔක්කොම හොරකම් කිරීම සිද්ධ කරනු ලැබුවේ විදුලිය බිඳ වැටීම අතරතුරයි මම I'm going to underline it again with blue color all these burglaries මේ කියනු ලබන සියලුම ගෙවල් බිඳීම් were committed commit කියන්නේ සිද්ධ කරනවා කියන අදහස දෙන ක්‍රියාපදයක් එක තනියෙන් පාවිච්චි කරන්න යන්න එපා දැන් සියදවි නසා ගන්නවා he commits suicide commit නේද කරනවා කියන අදහස දෙන වචනයක් commit කවුද හෙන්නේ නැති ළමයා right what is the other meaning of for lots of signal right I lost signal right පුතේ open chat එකට දාන්න ප්‍රශ්න හොඳේ මට එතකොට පේනවා සෙනිත් what is the meaning of මොකක්ද අහන්නේ පුතේ මොකකද සර් ඔයගේ අර සර් මීනින්ග්ස් තුනක් කියලා කිව්වනේ for වල තුන්වෙනි තේරුම කියලා කියන්නේ එකක් සඳහා කියන එක අනිත් එක නිසා කියන එක එතකොට for වලට තව තේරුම් තියෙනවා මම පෙන්නන්නම් මං කිව්වේ එක තේරුමක් කියන්නේ දැනගත්තම එකක් දෙකක් මතක තියාගන්න ඕනේ බලන්න for කියන එක පාවිච්චි කරන හැටි හරිද දැන් for කියන එක for you SMS භාෂාවෙන් ලියන නේද ඔබ සඳහා එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් එහෙනම් for කියන එකේ එක තේරුමක් තමයි තව වෙනුවෙන් කියන එක වෙනුවෙන් එහෙම නැත්නම් සඳහා තව එකක් තමයි ඔය සඳහා කියන එක අනිත් තව තේරුමක් තමයි for වල නිසා කියන එක නේද කෙනෙක් කියනවා මෙහෙම මම ෆිල්ම් එකක ඩයලොග් එකක් ගන්න හොඳේ I can die හරිද and kill for my family ඔහොම එක්කෙනෙක් කිව්වා කියලා හිතන්නකෝ I can kill and die for my family හරිද wait die for you මට මේක මතකයි I can die for you මේ චිත්‍රපටයක තිබෙන දෙබසක් I can die for you නේද මට ඔයා වෙනුවෙන් ඔයා නිසා නේද ඕනම් නිසා කියන අදහස ගන්නත් පුළුවන් මට ඔයා නිසා මැරෙන්න පුළුවන් right හුදෙක් අධ්‍යාපනික අරමුණෙන් තමයි මේක දෙන්නේ වචනය උගන්වන්න මැරෙන්න පුළුවන් සඳහා වලට අමතරව නිසා කියන අර්ථයත් එනවා right ටයිටැනික් සින්දුවේ තියෙනවා ලස්සන වාක්‍යයක් ඔබට ආදරේ නිසා කියලා right මෙන්න මෙහෙම එකක් ඒක ලියන්නේ යාලා for I love you කියලා කවි වලත් මේවා ලියනවා for I love you කියලා එතකොට for කියන එකේ තේරුම මොකද්ද නිසා කියන එක ඊට අමතරව තව for වල තේරුමක් තියෙනවා තිස්සේ කියන එක for for සමානයි තිස්සේ තිසංග නෙමෙයි නේද තිස්සේ නේද තිසංග right for මම ලියනවා මෙහෙම මම පැයක් මම පැය 4ක් තිස්සේ
ඔයා එනකම් බලන් ඉන්නවා. තාම මේ මග ඉන්නේ. ඔයා එනකල් බලාගෙන ඉන්නේ. කෝල් එකක් දීලා අම්මා කියනවා පුතේ මම පැය 4ක් තිස්සේ ඔයා එනකම් බලාගෙන ඉන්නේ. right. මම පැය 4ක් තිස්සේ ඔයා එනකම් බලාගෙන ඉන්නේ. කොහොමද ලියන්නේ? I නේද? I have been නේද? I have been waiting for you. I have been waiting for you for ලස්සන මේකක් ඉන්නේ. I have been waiting for you 4 hours. ළමයින්ගේ සැකයි වගේ මේම 4 දෙකක් එක ළඟ යෙදෙනකොට. right. I have been waiting for you for 4 hours. right. මම ඔයා එනකම් පැය 4ක් තිස්සේ බලාගෙන ඉන්නේ. I have been waiting for මම ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. 4 කියන්නේ 30 4 hours පැය 4ක්. එහෙනම් මෙතන 4 කියන්නේ 30 කියන එක. ওই විදිහට 4 වලට අර්ථ ගොඩාක් තිබෙන බව තේරෙනවා ඇති. right. හොඳයි. අපි බලමු. ඔයාලා අහපු ක්වෙස්චන් එකකට තමයි අවධානය යොමු කරේ. අපි යමුයි මේ පැත්තට come on. හරි. එහෙනම් during the breakdown of electricity කියලා කියන්නේ මොකද්ද? විදුලිය බිඳ වැටීම අතරතුරේදී. These burglaries were committed. මෙම මංකොල්ල කෑම් සිද්ධ කළේ. මෙම ගෙවල් කඩා බිඳ දැමීම් සිද්ධ කළේ. හොරකම් කිරීම සිදු කළේ. During the breakdown of electricity. මේක ලියාගත්ත පොතේ එක රූලක ඊළඟ රූලේ ලිව්වා. පොතේ තියෙනවා මෙහෙම rules නේද? එක පේලියක ඒක ලිව්වා ලස්සන්ට. අම්මලා පොත් අරන් දෙනවා බය වෙන්න එපා. පරණ පොත් හරි එකතු කරලා ලියන්න. මේකේ ලියනවා ඔයා මේ sentence එක. ඊට පස්සේ meaning එක මේකේ ලියනවා. ඔයාට එකෙන් වාසි දෙකක් වෙනවා. during කියන වචනේ automatically මොලේට යනවා. යෙදිලා තියෙන සන්දර්භය පිටින් context එක පිටින්ම අවබෝධ කර ගැනීම. මාළුව වතුරත් එක්කම ගොඩට ගත්තා වගේ වැඩක් මේ කරන්න හදන්නේ. මේ සිස්ටම් එකෙන්. ඇවිල්ලා internationally accepted method එකක්. right. education වලට අදාළව මේ psychologistලා පවා අනුමත කරන method එකක් මේක. හරිද? ඉතින් අපි මේක පාවිච්චි කරලා තියෙනවා. මගේ දේවල් කියන්න නෑ මගේ මේ වැඩ වැඩිය කියන්නේ නෑනේ ඔයාලට. ඉතින් මම මේක කලින් එක දෙයක් කියන්නම්. මුලින්ම වැඩ කරදී ඉන්ටර්නැෂනල් ස්කූල් එක අපි මේක පාවිච්චි කරා මේ ටෙක්නික්ස්. ඒවා ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් සිස්ටම්ස්. ඉතින් අපිට මේවා ගවර්න්මන්ට් ස්කූල්ස් වල පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉතින් සිලබස් වලට තියෙන දේවල් කරන්න කියලා තියෙන දේවල් අනුව රජය කියලා තියෙන දේවල් ගුරු උපදේශකතුමා කියන දේට එහා දෙයක් කරන්න අමාරුයි සමහරලාට ටීචර්ස්ලාට. එහෙම නැතු ඒ නොදන්නව නෙමෙයි. හරිද? ඉස්කෝලේ ටීචර් හරි මිස් හරි සර් හරි ඒ දේවල් දන්නවා හොඳටම. ඉතින් අය ගැන කොයි වෙලාවකවත් වැරදිට හිතන්න එපා. right. එයාට එක වෙලාවට වැඩත් එක්ක සමහරලාට කරන් යන්න බැරි වෙන්න පුළුවන්. අපි මේ හුරතල් කරනවා වගේ. නේද? I hope the authorities මම බලාපොරොත්තු වෙනවා. The authorities බලධාරීන්. මම බලාපොරොත්තු වෙනවා බලධාරීන්. නේද? right. authorities concerned. ඒ කියන්නේ අදාළ බලධාරීන්. නැත්තම් මේ පිළිබඳ සැලකිලිමත් වන බලධාරීන්. I hope the authorities concerned. අදාළ බලධාරීන්. නේද? එම නැත්තම් මේ සම්බන්ධ වග කියන්න ඕන බලධාරියෝ will take necessary actions. ගනීවි කියලා අවශ්‍ය පියවර. will take necessary steps. හරිද? necessary steps කියන්නේ අවශ්‍ය පියවර. මම බලාපොරොත්තු වෙනවා අදාළ බලධාරීන් නිසි පියවර ගනීවි කියලා. I hope the authorities concerned will take necessary steps. ඔයා ලියුම කර මේක දාලා බලන්න ගොඩාක් ඒවායි මේක දාන්න පුළුවන්. essay එකකදී වුණත් ඔය වගේ sentences ඇදලා දාන්න පුළුවන්. I hope the authorities concerned.
අදාළ බලධාරියෝ එහෙම නැත්නම් මේ පිළිබඳ සැලකිලිමත් වන බලධාරීන් committed commit කියලා කියන්නේ පියුමේ COMMITTED committed කියන එකේ commit කරනවා කියලා කියන්නේ සිදු කරනවා කියන එක commit හරිද commit හරිද එතකොට මම කියන ඔයාට commit පව් කරන්න එපා ඔව් නිර්මල කාවින්ද yes පුතා ඔයා අහලා තින්නේ ඒ වාක්‍ය present perfect continuous නේද yes present perfect continuous තමයි අර මම ලිව්ව එක නේද where is my oh my god Nadun has come now right commit මං කියනවා එහෙනම් පව් කරන්න එපා don't commit sins නේද don't commit sins කියන්නේ පව් කරන්න එපා කරනවා පව් කරන්න එපා දැන් මේ එතකොට commit කියන්නේ කරනවා කියන අදහස දෙන වචනයක් හැබැයි I commit my homework කියලා කියන්න එපා I do my homework එතකොට මේ පදේ යොදාගන්නේ සමහර දේවල් තියෙනවා කරනවා කියලා යොදාගන්න මෙයා යොදන තැන් නේද don't do sins නෙමෙයි commit කියන්නේ සිද්ධ කරනවා කියන අදහස දෙන පදයක් දැන් ඔයා ඒක දන්නවා මෙයා යෙදිච්ච තැන් ඔයාට examples ඕන තරම් හම්බ වෙයි ඉස්සරහට නේද කවුරු හරි කිව්වොත් මෙන්න මෙහෙම නේද සිය දිවි නසා ගන්නවා මේක නරක දෙයක් හිතන්නවත් හොඳ නැති දෙයක් සිය දිවි නසා ගන්නවා කියන එක අපි ලිව්වොත් එක මිනිසෙක් මැරුණොතින් එක ආත්මයකදී right සිය දිවි නසා ගත්තොත් ආයි මනුස්ස ආත්මයක් එන්නේ නැතිලු නේද commit COMMIT commits S එකක් දානවා SUICIDE 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 කියන්නේ සිය දිවි නසා ගන්නවා commit suicide සිය දිවි නසා ගන්නවා හරිද commits කරනවා suicide එක සිය දිවි නසා ගැනීම මම කියනවා he committed suicide ඔහු සිය දිවි නසා ගත්තා he COMMITTED committed right he committed SUICIDE suicide ඔහු සිය දිවි නසා ගත්තා ඔහු සිය දිවි නසා ගත්තා ඒ සිය දිවි නසා ගැනීම කිව්ද ඔහු කරා කියන අදහසයි මේක කියන්නේ නසා ගත්තා ඉතින් ඔයාගේ ඔය අලුත් පොතට වචන එකතු කරන පොතට sentences එකතු කරන phrases එකතු කරන පොතට මේව දාගන්න ඔයාලට අමාරු වෙයි වැඩ ගොඩක් දක්ෂයෙක්ට අතිශය දක්ෂයෙකුට විතරයි පුළුවන් වෙන්නේ ගොඩක් දේවල් එකතු කරගන්න ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳ parents ලාගේ ළමයි ඒ අයට ඒ දක්ෂතාව තියෙනවා ඉතින් කරන්න පුළුවන් බැරි නෑ ඉංග්‍රීසි වලදී වෙන මුකුත් නෑනේ මතක තියාගන්න දැන් ඔයාට මෙහෙම ලෙටර් එකක් දුන්නම මේකෙන් අහන්නේ නෑනේ කවදාවත් ඔයාගේ ඉංග්‍රීසි වලදී අහන්නේ නෑනේ ඉංග්‍රීසි භාෂාවේ තිබෙන ස්වර 6 ලියන්න නේද ස්වර 5 ලියන්න ස්වර අකුරු 5 ලියන්නේ right අකුරු 26 ලියන්න කියලා එන්නේ නෑනේ නේද ඉංග්‍රීසි භාෂාව මුල් වතාවට බිහිවූ ආකාරය විස්තර කරන්න එහෙම එන්නේ නෑනේ දැනුම අහන්නේ නෑනේ ඉතිහාස කරුණු අහන්නේ නෑනේ අහන්නේ ලෙටර් එකක් ලියන්න notice එකක් ලියන්න right essay එකක් ලියන්න හරිද passive වලට හරවන්න එහෙනම් මේ writings නේ වැඩිපුර තියෙන්නේ underline කරන්න හිස් තැන් පුරවන්න එතකොට දැන් හිස් තැන් පුරවන එකට කොච්චර වැදගත්ද මම මේ දැන් කියපු දේ පුතා දැන් උදාහරණයක් විදියට නේද මෙන්න මේ I would like to draw the attention කියන එක ගත්තොත් හරිද of the authority concerned to the frequent breakdown of electricity in our locality ඔය ඡේදය ඔහොම දුන්නොතින් grade 11 10 ඔක්කොටම එනවා මෙන්න මෙතන මේව නෑ කියලා අපි හිතමුකෝ මේක නෑ මේ හිස් තැන තියලා තියෙන්නේ authorityත් නෑ නේද මෙතන break කෑල්ල කපලා තියෙනවා locality කපලා තියෙනවා අපි හිතමු ওই ටික දැන් දීලා තියෙනවා box එකක හිස් තැන් පුරවන්න සුදුසු වචනේ දාලා මෙහෙම box එකක් දීලා
right box එකක් දීලා තියෙනවා ඔහොම ප්‍රශ්නක් තියෙනවනේ දැකලා තියෙනව නේද ඔක හිස්තැන් පුරවන එක ඉතින් ඔහොම මම හිතනවා මෙතන මේ දීලා තියෙනවා attention සුදුසු වචන දාන්න දෙනවා මෙහෙම එක එක තියෙනවා මෙහෙම තියෙනවා අපි හිතමු break කියලා තියෙනවා authority හරිද locality කොහොම තියෙනවා කියලා ඔය සුදුසු වචන දාන්න කියලා ප්‍රශ්නයක් ආවොත් ඔයාට මේ උඩ sentences වගේ ඒවා ලියලා පොඩ්ඩක් කටපාඩම් මතක කටට හුරු කරගෙන තිබ්බොත් කටපාඩම් කරන්න නෙමෙයි මතක කරගෙන තිබ්බොත් automatically මොලේට මතක් වෙනවා right මේ locality එක නම් our locality වෙන්නේ නැති authority attention of the authority වෙන්නේ නැති break විදුලිය නෙමෙයි කියන්නේ electricity frequent නම් break down මෙතනට එන්නේ attention නම් draw කියන තැනට attention වෙන්න ඕනේ draw the attention එහෙනම් ওই හිස්තැන් පුරවන ප්‍රශ්නයක් තියෙනවා O level exam එකට ලකුණු නේද හිස්තැන් ඒකේ තියෙනවා මේ 14ක් තියෙනවා වචන 14ක් දීලා සමහරවිට අමතර වචනක් දෙනවා හිස්තැන් පුරවන්න දෙන්නේ ලකුණු 7ක් ගන්න පුළුවන් පේපර් එකට 7ක් ගන්න පුළුවන් විභාගයට 7ක් හම්බ වෙනවා එහෙනම් ওই පැරග්‍රාෆ් ස්ටඩි කරලා තිබ්බේ නැතොත් ඕව ගන්න බෑ මට දැන් ඉන්න ළමයි හදා ගන්න මේ ටීම් එකේ ඉන්න අයට දැන් ඔයාට වගේ අවුරුද්ද කාලයක් හම්බ වෙන්නේ නැහැ උගන්නන්න maybe අය සමහර ස්ටුඩන්ට්ට මම උගන්නපුවා ඉන්නවා යාලට පුළුවන් උගන්නන්න යන්න but මෙහෙම ස්ටඩි කරන් ඔයා ගියොත් වචන ලියලිය මතක් කරගෙන ගියොත් ඔටෝමැටිකලි මොළය විසින් යෝජනා කරනවා මේක තමයි correct answer එක කියලා exactly you have to follow what I say මම කියන දේ අනුගමනය කරන්න නීතියක් නෙමෙයි පුතේ ඉල්ලීමක් කරන්න කැමති නම් කරන්න හරි එහෙනම් I hope the authority is concerned will take necessary steps හරි අවශ්‍ය පියවර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා බලධාරීන් දැන් කවුරු ඇහුවොත් නේද take necessary steps කියන්නේ මොකද්ද අවශ්‍ය පියවර ගන්න will දැම්මොත් ගනීවිනේ take කියන්නේ ගන්න මං ඉල්ලනවා විදුහල්පතිතුමාට dear sir please take necessary steps අදාළ සුදුසු පියවර ගන්න මොකටද to ensure හරිම ලස්සනයි ඒක තහවුරු කිරීමට ensure කියන්නේ තහවුරු කරනවා කියන එක ensure තහවුරු කරනවා නේද to ensure a regular supply ensure කියන්නේ තහවුරු කරනවා to ensure තහවුරු කරන්නට I hope the authorities concerned will take necessary steps to ensure තහවුරු කරන්නට නිසි පියවර ගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා බලධාරීන් මොකක් තහවුරු කරන්නද a regular supply of electricity right අඛණ්ඩ නිතිපතා සිදුවන regular නිතිපතා සිදුවන සැපයුමක් a regular supply of electricity විදුලිය නිතිපතා සැපයීමක් in our area අපේ ප්‍රදේශය තුල in our locality අපේ ප්‍රදේශය තුලට විදුලිය නිතිපතා සැපයීමක් ක්‍රමවත් සිංහල අකුරෙන් ගහලා තියෙන්නේ හරිද ක්‍රමානුකූලව ක්‍රමවත් yes that's also correct හොඳ පුතා විධිමත්ව රෙගියුලර් විදියට මේක කැඩෙන්නේ නැතුව කඩා වැටෙන්නේ නැතුව රෙගියුලර් විදියට දෙන්න කියලා ඉල්ලනවා සප්ලයි එකක් රෙගියුලර් සප්ලයි ක්‍රමානුකූල ක්‍රමවත් විධිමත් සැපයුමක් රෙගියුලර් සප්ලයි of electricity අපි හිතුවනම් a regular supply of water කියලා තිබ්බනම් මොකද්ද වෙන්නේ ජලය නේද එහෙනම් මම මෙතන water කියලා දාලා තිබ්බනම් වෙන තැනකදී වතුර වෙනවා a regular supply of water in our locality අපේ ප්‍රදේශයට ඉතින් අවසානයේ තියෙනවා thanking you ඔබට ස්තුති කරමින්
කියලා ඉවර කරලා තිනවා. yours faithfully බලන්න s අකුරක් තියෙනවා. your නෙමෙයි yours. faithfully FAITHFULLY yours faithfully කමාවක් තියෙනවා. S සෝම තිලක නම ලියලා තියෙනවා. එතකොට ඔයාලට මතක ඇති මේකේ උඩ නම තිබ්බේ නෑ නේද? මේකේ උඩ මෙයාගේ නම තිබ්බේ නෑ. තිබ්බේ ඇඩ්‍රස් එක විතරයි. රයිට්. එහෙනම් දැන් ඔන්න අද ඉගෙන ගත්ත මේ ලියුම එකක් ඩිස්කස් කරපු එකේ මට ලියුමක් උගන්වන්න නෙමෙයි ඕනුනේ. ඇත්තටම සිංහල තේරුම කියලා දෙන්න නෙමෙයි ඕනුනේ. මේකේ මේ ආකෘතිය ඔබ සමහරවල්ලාට දැනටම දන්නවා. අපි කතා කරලා දෙන පුතාලා ඉගෙනගෙනත් තියෙනවා සර්ලගෙන් මැඩම්ලගෙන් තවත්. එතකොට මේකෙන් කියලා දෙන්න උවමනා කරේ මට අලුත් සිස්ටම් ගොඩක්. ඒකට හෙල්ප් එකක් දෙන්නයි ඕනේ. vocabulary build up කරන්න ඕනේ කියලා. මම ඔයාලා ගැන තනියම කල්පනා කරා ළඟදී. එතකොට මට හිතුණා ඔයාලටත් මේ සිස්ටම් එක හඳුන්වලා දුන්නොත් නියමෙටම හරියයි කියලා. ඉතින් ඔයාලා ලෝකේ කොහේ හරි තැනකට කවදාවත් මේ රටේ හමු නොවි හෝ ඉස්සරහට යන්න ඒ දවසට එක කෙස් ගහක වගේ හරි ඉහළට යන්න සපෝට් එකක් මගේ වචනකින් හරි වුණා නම් ඒක මට ගොඩක් වැදගත් වටිනවා. So I request all of you to follow the ideas and guidelines that I give you. ඔයාට ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. හරිද? ඒව නැතුව බැරි ළමයෙක් කියලා කෙනෙක් නිර්මාණය වෙන හැටි පොඩි කතාවක් තියෙනවා. විනාඩි 3කින් මම මේ කතාව කියනවා. කොහොමද බැරි ළමයෙක් නිර්මාණය වෙන්නේ? මේ ඉන්නේ ළමයා. මේ ළමයාට අපි හිතමු මොකුත් බෑ කියලා සමාජයේ විසින් කියනු ලබන ළමයෙක්. ඉංග්‍රීසි බෑ කියන ළමයා මේ ඉන්නේ. නේද? මේ ළමයාට ඉංග්‍රීසි බැරි ළමයා. මෙයාට ඉංග්‍රීසි බැරි කියලා කියන්නේ හේතු මොනවද? අපි හිමින් බැලුවොත් ડોක්ටර් කෙනෙක් ගාවට ලෙඩෙක් ආවම අපි හේතු බලනවනේ. උගුර රිදෙනවද? නේද? කෑම කන්න පුළුවන්ද? පල්ස් චෙක් කරලා බලනවා, නාඩි අල්ලලා බලනවා. කහින්න කියනවා. එක එක ඒවා ડોක්ටර් චෙක් කරලා අපේ ලෙඩේ අඳුරගෙන බෙහෙත් දෙනවා. ඕනම ලෙඩෙක් ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් යන ලෙඩුන්ගෙන් 90% හොඳ කරනවා. නේ? කරුමෙට තමයි ඉතින් මැරෙන්නේ. ඉතින් මේ වගේ තමයි ගොඩාක් ළමයිට තියෙන ප්‍රශ්නේ තමයි ලියන්න බෑ. මට ලියන්න යන්න බෑ සර් හිතෙනවා. ඉංග්‍රීසියෙන් හිතෙන සිංහලෙන් හිතන එක නිකන් ලියද්දි පොඩි ඒවා වැරදෙනවා. නිකන් මතක් වෙන්නේ නැහැ වගේ ඒවා තියෙනවා. yes. ඒකට හේතුව තමයි ලියන්න ඕන වාක්‍ය ගැට ගහ ගන්න නම් වචන විතරක් නෙවෙයි පුතා. වචනත් එක්ක බැඳුණු මෙවැනි මේ වාක්‍ය කණ්ඩ ඕන. එහෙනම් ඒවා කලෙක්ෂන් එකක් පුංචි කාලේ ඉඳන්ම කරලා නැති නිසා ඔළුවට එනෝ ලියන්න ඕනි කියලා. ඒ ලියනකොට වැරදිනවා. දන්න වචන දාලා ලියන්න බලනවා. ඊට පස්සේ ඒක විතරක් නෙමෙයි. එයාට ඒවා ගැට ගහන්න ග්‍රැමර් නොලෙජ් එක නැති එක. නිකන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් ලියන්නේ කොහොමද? එහෙම මතක නැති වෙනවා. එහෙනම් ඔයාට මෙවැනි වාක්‍ය කැබලි පාඩම් කරගන්න මතක තියාගන්න සිස්ටම් එක හුරු වෙන්න ඕන. හරිද? ඒක අතිශයින්ම වැදගත්. ඊට පස්සේ ග්‍රැමර් ඉගෙන ගන්න ඕනේ ටිකක්. නේද? ටෙන්සර්ස් ගැන අවධානය තියෙන්න ඕන. ඊළඟට conjunctions කියන පාඩම. conjunctions. හරිද? මතක තියෙන්න ඕනේ. ටෙන්සර්ස් කියනවා ඇක්ටිව් පැසිව් දෙවර්ගය. ඊට පස්සේ තියෙන්නේ ඔය ප්‍රධානව කියවලා සාමාන්‍යම මේ නවුන්න නම් නැතුව මේ කියන්නේ. ළමයාට බැරි වෙන තව හේතුවක් තමයි යාට වචන දන්නේ නැති එක. සමහර පද දන්නේ නැහැ. ඒවා දැනගන්න නම් මොකද කරන්නේ? අපි ඉස්කෝලේ ඉගෙනුවේ නෑනේ. සර් දුන්නේ නෑනේ. එහෙම කියන්න එපා කවදාවත්. එහෙම කියන ළමයි මේ අම්මා තාත්තා අපිව හැදුවට අපිට සල්ලි දුන්න දීපල ලියලා දුන්නේ නෑනේ කියන වර්ගයේ ළමයි වගේ වෙනවා. සර්ලා මිස්ලාට හැම වචනෙම දෙන්න බෑ ළමයෙකුට. මේ ටික විතරයි එන්නේ කියලා. අධ්‍යාපනය ලබන්න ඕන තනියම. කැම්පස් ගියාට පස්සේ කවදාවත් ඉගෙන ගන්න බෑ, උපාධියක් ගන්න බෑ. ලෙක්චරර් දෙනකන් හිටියොත්. ආචාර්යතුමා දෙන්නේ නැහැ හැම එකම. ඕන්නම් හොයාගන්න කියලා තමයි කියන්නේ. හරිද? ලෝකේ ප්‍රවණතාවය තමයි ට්‍රෙන්ඩ් එක තමයි කවීන් තනියම සර්ලා මැඩම්ලා පෙන්නන මාර්ගයේ ගිහිල්ලා ඉගෙන ගන්න එක. තේරුණාද ශානුක? හරි. එතකොට මෙන්න මේ ටික හරි ගස්ස ගත්තොත් අපි විසින් අපිට පුළුවන් තේරෙන ළමයෙක් බවට පත් වෙන්න. ඔයා කරන්න ඕන මොනවද? හොඳට ස්ටඩි කරන්න ඔය පුළුවන් කියලා ඉන්න ළමයිව. දැන්
ඔයාලට පුළුවන් අය ඔයාලා හොඳ බ්‍රයිට් අය ඒක මම පිළිගන්නවා දැන් ස්කෝල් වල හොඳ මාක්ස් තියෙන අය එතකොට ඔයාලට මේක ඉම්ප්‍රූව් කරන්න ඕන එහෙනම් ඔයාලට චැලෙන්ජ් එකක් ඕන ඉම්ප්‍රූව් කරන්න රේස් එකක ඉස්සරහින් යන ළමයාට චැලෙන්ජ් එකක් නැහැනේ පිටිපස්සේ එන මිනිස්සු නිසා ඔයාට වඩා ඉස්සරහින් යන ළමයෙක් ඉන්නවා කොහෙද ඔයාගේ ඉස්කෝලේ නොවෙන්න පුළුවන් එයා ඉන්නේ ළඟ ස්කෝල් එක වෙන්න පුළුවන් ටියුෂන් ක්ලාස් එකේදී එයාගේ ඉංග්‍රීසි මාක්ස් ඔයාට දැනගන්න ලැබෙන්න පුළුවන් එතකොට ඔයා මොකද කරන්නේ එයාත් එක්ක කතා කරනවා ඔයා එයාව නිරීක්ෂණය කරන්න එයා කරන සිස්ටම් ඔයා මොනවද බලන්න එතකොට ඔයාට එයාගෙනුත් යම් දෙයක් ගන්න පුළුවන් හරිද එහෙම තමයි ප්ලෑන්ස් ගහන්න ඕන ඔබේ ළඟම යාළුවවත් අල්ලපු ගෙදර ළමයාවත් නෙමෙයි ඔයාගේ චැලෙන්ජ් එක විය යුත්තේ නේද ඒරියා එකේ ඉන්න ළමයා රයිට් දැන් මට කියන්න පුළුවන් මගේ දිස්ත්‍රික්කේ මගින් ඉගෙන ගන්න ළමයි අතරේ බෙස්ට් මාක්ස් තියෙන ළමයාගේ මාක්ස් කීයද කියලා ග්‍රේඩ් 10 ඉන්නකොට හරි 9 අයගේ මට මතක 92 හරි ගානක් තමයි තිබ්බේ ඒ කොහොම හරි රයිට් ඔයාට පුළුවන් නම් මතක් කරගන්න ඔයාගේ මාක්ස් වලට ඒ මාක්ස් ඔයාලා නෝ රයිට් එහෙනම් මම ඊට වඩා වැඩියෙන් ගන්නවා කොහේ හරි වැඩි ළමයෙක්ව ටාගට් කරගෙන එයාව එයාගේ ලකුණු මට්ටමට වඩා ඉහළට යනවා රයිට් ඒත් එක්කම තමන් තමයි චැලෙන්ජ් එකක් කරගන්න ඕන තමන්ට ඉස්සරහින් තමන් විතරක් නම් ඉන්නේ මම පර්සනල් ගෝල් එකක් හදා ගන්නවා රයිට් මම යනවා මාව පහු කරගෙන ඊළඟ සැරේ මේ ටාගට් එකට වඩා හොඳයි අපි යන් අමතර දේවල් කිව්වා දැන් වැඩි එහෙනම් මේ විදිහට ආටිකල් ලෙටර් එකක් හදාගත්තා ඔය තමයි රාජකාරී ලියුමක් නේද දැන් මම කියලා දෙනවා පර්සනල් ලෙටර් එකක් මේකෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා යාට නේද ගාමිණී මහාවිද්‍යාලය හොරණ දැන් බලන්න හරි පුතා තමයි මේක ලියන්නේ යොහාන් කියලා පුතෙක් තාත්තට ලියුමක් ලියන එකක් හරිද ඉස්කෝලේ නිවාඩු දීලා තාත්තට පුතා හොස්ටල් එකේ ඉඳන් හෝ එහෙම ලියුමක් ලියන එකක් තියෙන්නේ ඒ ඇඩ්‍රස් එකේදී පුතා තමන්ගේ මෙන්න මෙහෙම ලියනවා නේද ගාමිණී මහාවිද්‍යාලය හොරණ ඩේට් එක දාලා තිනවා 3rd March 1999 ඔයා ගියාත්මෙවත් ඉපදිලා නැතුව ඇති my dear father මගේ තාත්තේ මම 4 වසරේ වගේ මට මතක විදියට හරි my dear father you will be glad to know ඔයා දැනගන්නට සතුටු වේවි you will be glad ඔයා සතුටු වේවි මොකටද to know දැනගන්නට එහෙනම් you will be glad to know කියන්නේ දැනගන්නට ඔයා සතුටු වේවි දැනගන්නට ඔයා සතුටු වේවි you will be glad to know දැනගන්නට සතුටු වේවි ඔයා මොකක්ද දැනගන්නටද that කියන්නේ පුතේ බව කියන එක බව එහෙනම් බව දැනගන්නට ඔයා සතුටු වේවි මොකක් බවද බව දැනගන්නට ඔබ ඔයා සතුටු වේවි මොකක් බවද කියලා ඉස්සරහින් තියෙනවා our school has got summer vacation summer vacation එක මේ vacation එකක් නිවාඩුවක් ඍතු වලට දෙන නිවාඩුවක් නේද දැන් ඉස්කෝල සමහර ඉස්කෝල තියෙනවා මේ අපේ රටේ නම් එහෙම summer vacation කියලා එකක් එහෙම හම්බ වෙන්නේ නැහැ නේද මේ right එතකොට අපේ පාසලේ summer vacation එක දීලායි තියෙන්නේ our school has got අපේ ස්කෝලට ලැබිලා තියෙන්නේ summer vacation එක I am free now මම දැන් නිදහස් right මම දැන් නිදහස් දැන් ඔය පායන කාලෙට නැත්නම් ග්‍රීෂ්ම ඍතුව කාලෙට සමයක කියලා කියන්නේ ග්‍රීස්මය කියන එක right ගිම්හානය කියන එක ගිම්හාන නිවාඩුව හොඳේ summer vacation එක එහෙනම් අපේ පාසලට has got ලැබිලා තියෙනවා මොකක් ලැබිලා තියෙනවා කියලාද මේ කියන්නේ ගිම්හාන නිවාඩුව vacation කියන්නේ නිවාඩුව I am free now මම දැන් නිදහස් මම දැන් විවේකයෙන් ඉන්නේ
my school has organized an international tour. බලන්න මේක notice එකක් නම් සමහර කොටස් ගන්න පුළුවන්. my school මගේ පාසල has organized සංවිධානය කරලා තියෙනවා. මගේ ස්කෝලේ සංවිධානය කරලා තියෙනවා. සංවිධානය කරලා තියෙනවා. my school has organized. මගේ පාසල සංවිධානය කරලා තියෙනවා. මොකද්ද? an educational tour. ඔක ලියා ගන්න. අනිවාර්යෙන් ලියා ගන්න. අධ්‍යාපන චාරිකාවක්. an educational tour කියලා කියන්නේ අධ්‍යාපන චාරිකාවක්. මේකේ තේරුම මොකද්ද? අධ්‍යාපන චාරිකාවක් කියන එක. නේද? අධ්‍යාපන චාරිකාවක්. අධ්‍යාපන චාරිකාවක්. නේද? අපි හිතමු දැන් කිව්වා කියලා and නැතුව මෙතනට our educational tour කියලා තිබ්බනම් මොකද්ද තේරුම? අපේ අධ්‍යාපන චාරිකාව. right. මට කියන්නකෝ මේක බලන්න. ඔයාලගේ අධ්‍යාපන චාරිකාව. මට මේකට උත්තරේ දෙන්න සෙනිත් කොහොමද කියන්නේ? ඔව් සෙනිත් කියන්න බලන්න මේක. ඔයාලගේ අධ්‍යාපන චාරිකාව. කවුද ඉන්නේ? right. alright. චමිත් මදුශංකර් කියන්න බලන්න. Yours educational tour. Your education. yes දෙනෙක් දුන්නා. හොඳයි. හරි හැමෝටම තේරෙනව නේද? හරි. your educational tour. එහෙනම් මොකක්ද දැන් මේ කියලා දෙන්න හදන්නේ? ඔය වචනේ උගන්වන්න නෙමෙයි මට ඕනේ. ඔහොම එක වචනයක් හම්බ වුණාම ඒකෙන් විවිධ දේවල් හදාගෙන self learning කියන එක ප්‍රගුණ කරන්න. තනියෙන් වැඩි ඒවා හදන්න. මේක දැන් ඉවර වෙච්ච ගමන් ෆෝන් එක නම් අපි පැත්තකින් තියෙනක හොඳයි. මේ පොතක් පාඩම් කරලා වචනයක් අහුවෙච්ච ගමන් ඔයා පොත විසි කරලා දාලා රයිට් අද ඉවරයි වැඩ මං බේරුණා කියලා හිපිපුරේ කියලා පනින්න එපා කොහෙවත්. තව අමතරේම හොයාගන්න. පුංචි කාලේ මට මොන්ටිසෝරි ගිහින් ආවම අම්මා කියනවා මට මම කෑම කවන්න ඇදලා ගන්න බැරිලු. බිම පැදුරක් දාගෙන නේද? ගෙනල්ලා සාලේ මැදට ඇවිල්ලා මේ කාපට් එකක් හදාගෙන විදියට පැදුරක් තියාගෙන බිමට දාගෙන පොට් ටික ඒකට දාගෙන ඒකේ අමතර ඒවා ලියනවලු. මොන්ටිසෝරි මල් වර්ග දෙකක් දුන්නා නම් මම තව හොය ලියනවලු. මං කියන්න හදන්නේ ඒ වගේ රයිට් ඒ මල් වර්ග ලියන්න නෙමෙයි කියන්නේ. නේද නදුල්? මේ ලියන්න ඕනි මොනවද? an educational tour තිබ්බනම් මම ලියන්න ඕනේ මොනවද? our educational tour, your educational tour. පොඩි දේවල් දෙක තුනක් ලියනවා. ඒක මම කියන එක නෙමෙයි. තනියෙන් ඔයා හොඳ බ්‍රේන් එකක් තියෙන ළමයි. හරි තනියෙන් අල්ලගෙන යන්නේ වැඩේ. පොඩි ගයිඩ්ලයින් එකක් විතර වලට ඕනේ. ස්කෑන් කරා වගේ මට කියන්න පුළුවන් ඔයාලගේ එක එක්කෙනාක් ගැන පොඩි අයිඩියාස්. ශාස්ත්‍ර දැම්ම කියන්නේ නැහැ මම. රයිට්. මට කියන්න පුළුවන් ඕන ළමයිගේ චරිත ලක්ෂණ මේ වෙලාවේ ලයිව්. ශාස්ත්‍රයක් කිව්වා වගේ. කැමති ළමයි කියනවා නම් අහන්න රයිට්. මට දැනට කියන්න පුළුවන් මෙන්න මේ අයගේ චරිත ලක්ෂණ. සෙතිකගේ කියන්න පුළුවන්. ශානුකගේ කියන්න පුළුවන්. සෙනිත්ගේ කියන්න පුළුවන්. කවින්ගේ කියන්න පුළුවන්. නඳුන්ගේ කියන්න පුළුවන්. නිර්මලගේ කියන්නත් පුළුවන්. ආකාශ්ගේ කියන්න දැනට බෑ. රයිට්. හේතුව ඔව් කියන්න. ආකාශ්කිත් කියනවා ඉක්මනට චරිත ලක්ෂණ. දවසක අහන්නකො මගේ සර් මොනවද මගේ චරිත ලක්ෂණ සර් හිතන්නේ කියලා. මම කියනවා අනිවාර්යෙන් ලක්ෂණ මොනවද කියලා. පියුමිගේ එහෙම කියලා වැඩක් නැහැ. ඉතින් පියුම මම දන්නවනේ. නේද? එතකොට යා කියනවා දැනගෙන කියනවා කියලා. රයිට්. පියුමිට මේ සැරේත් ඉස්කෝලේ බෙස්ට් මාක්ස් දාන්න ඕනේ අනිවාර්යෙන්. හොඳද? තර්ජනය කරනවා නෙමෙයි ඔයා හොඳට දාන්න ලකුණු ගන්න. right. එහෙනම් you will be glad to know ඔයා දැන ගැනීමට සතුටු වෙයි that our school has got summer vacation. මේවා කියවන්න කට ඇරලා හොඳට. හරිද? ෆ්ලුවෙන්සි හුරු කරන කටේ අර උච්චාරණය හුරු කරන ඇක්ටිවිටීස් තියෙනවා පුතේ. හක්කට කටට රබර් බෝල වගේ. අපි ඔයාලා දන්නවද නැහැ පුවක් ගෙඩියක් වේලපු පුවක් හක්කට තියලා අල්ලලා කට හොඳට ලොකු වෙන්න.
ඒවා සමහරු hina වෙයි දැනගත්තොත් එහෙම සිස්ටම් තියෙනවා. කියන්නේ මේ කටේ මාංශ පේශි හුරු වෙන්න කතා කරන්න. හඬ එක එක විදිහට වෙනස් වෙන්න. හරිද? ෆ්ලුවෙන්සි ඇක්ටිවිටීස් තියෙනවා. කොහොමද කටේ ඉස්සරහින් කතා කරන්නේ? කොහොමද කටේ පස්සෙන් කතා කරන්නේ? රයිට්? දිවෙන් සවුන්ඩ් එක ලස්සනට කියලා සද්ද ගන්නෙ කොහොමද? ඒක මරු ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඔයා කියවන්න ඕනේ. You will be glad to know that our school has got summer vacation. ඇදලා ලස්සනට කියන්න ඕනේ. You will be glad to know that our school has got summer vacation. එහෙම එක විදියටම කියන්න යන්න එපා. ලස්සනට කියවන්න ඒවා. I am free now. නේද? During these holidays මෙම විවේක කාලය අතරතුරේදී our history teacher දැන් ඔයාට මම මේක කියලා දෙනකොට ඔයාගේ මනසට මෙන්න මේ දේ වේවි අනිවාර්යෙන්. ඒ තමයි දැන් මම මෙතන කියලා දෙනකොට බබාලා බලනවා මේ ටික කියෝගෙන යනවා මට කලින්. එහෙම මනස ඇතුලේ වැඩ නොකර කරනවා නම් කරන්න ඇති කියලා වගේ හිත දන්නවා. රයිට්? ඉක්මනට කියවනවා. නම බුලද මේක මම දන්නවනේ. චෑ මේක මොකද්ද? මේ මොන වෙඩින් එකක්ද? මේක මම දන්නවනේ. ළමයා හිතනවා එහෙම නේද? රයිට් මේ මොකද්ද මේ යන්නේ මම මේක දන්නවා. ඕක මොකද්ද ඒ තියෙන එක පොඩි දෙයක්. එහෙම හිතෙන්න පුළුවන් රයිට්? එහෙම නොහිතුනොත් තමයි පුදුමේ නේද? හරි. එහෙම හිතුණා නම් දැන් ටොක්කක් කනගන්න මට පේන්න හිතුනට කමන්නේ. During these holidays මෙම විවේක කාලය අතරතුරේදී මට මේ වචනවල තේරුම කියලා දෙන්න නෙමෙයි ඕන මේක යූස් කරලා හුරු කර කර යන්න පොඩ්ඩක්. Our history teacher will be going with the students. අපේ පන්ති භාර ගුරුතුමිය will be going with the students. ළමයි එක්ක යාවි එහෙම නැත්නම් යනවා කියන එක තමයි කියන්නේ. තමයි tense එක ගැන මම මෙතනදී කියන්නම් චුට්ටක්. will be going future continuous tense will be going. future continuous tense එකේ සාමාන්‍ය අර්ථය තමයි යමක් නිකම් මේක ගත්තොත් සාමාන්‍ය මොන හරි දෙයක් මේක පාවිච්චි කරන මොන හරි දෙයක් කරමින් ඉඳීවි කියන අදහස දෙන්න. ඉඳීවි. හරිද? උදාහරණයක් විදිහට අම්මා බත් උයමින් ඉඳීවි. ඔයා ගෙදර යනකොට අම්මා බත් උයමින් ඉඳීවි. ඔන්න වගේ ඉඳීවි කියලා වගේ වාක්‍ය කියන්න. නමුත් මෙතනදී ඊට වඩා වෙනස්. අනිවාර්යෙන් අනාගතයේදී right අනිවාර්යෙන් අනාගතයේදී කරන්නට right අනිවාර්යෙන් අනාගතයේදී සිදු කිරීමට ස්ථාවරව සැලසුම් කොට ඇති දේවල් කිරීමට ස්ථාවරව සැලසුම් කරලා තියෙන දේවල් හරිද කර ඇති දේවල් ලියන්න කියන්න ලිවීමට කීමට නේද අපි මේ ටෙන්ස් එක යොදනවා සමහර වෙලාවට එක යොදනවා ටෙන්සස් ගැන කියලා දෙනවා බය වෙන්න එපා ඒ ගැන අපි මේ ටෙන්ස් එක සමහර ලාට දෙනවා අන්න ඒ අරමුණින් හරිද අනාගතේ කරන්න තියෙන එතකොට සිංහල තේරුම වෙන්නේ කරමින් ඉඳීද කියන එක නෙමෙයි පැහැදිලිද කරමින් මොන හරි දෙයක් කරමින් ඉඳීවි කියන තේරුම නෙමෙයි එතකොට එන්නේ වාක්‍ය තුලින් සාමාන්‍යයෙන් උපදින්නේ will be දාලා ලියන ing pattern එකකින් උපදින්නේ පුතා යමක් කර කර ඉඳීවි will continue something නේද will be doing කියන එකෙන් mother will be cooking father will be reading I will be learning English මට පුළුවන් ඔය කරමින් ඉඳීවි කියන රටාවට අමතරව දැන් ඔය වාක්‍ය තියෙන්නේ මෙන්න මේ විදියට subject plus will be plus verb ing දාලා නේද verb එකට ing දාලා ඊට පස්සේ ඕනනම් object එකක් තිබ්බොත් ඒක දානවා මේකට තමයි කියන්නේ මොකද්ද future continuous tense කියලා. ඒකෙන් හැදෙන්නේ මොකද්ද යමක් කරමින් ඉඳීවි කියන වර්ගයේ තේරුම දෙන sentences. නේද? මේව තමයි හැදෙන්නේ. ඔය තේරුමට අමතරව මේ tense එක පාවිච්චි කරනවා තව දෙයක් මොනවටද? මෙන්න මේ උඩ ලියලා තියෙන එක. අනිවාර්යෙන් අනාගතයේදී කිරීමට සැලසුම් කර ඇති දේවල් කීමට මේක පාවිච්චි වෙනවා. එතකොට ඒ අර්ථයෙන් යොදනකොට my history teacher will be joining කියන්නේ මගේ history ගුරුවරිය
සම්බන්ධ වෙමින් නිදීවි නෙමෙයි. සම්බන්ධ වෙනවා කියන එකයි. හරිද? හරි අමාරුයි මේවා කියලා දෙන්න. මොකද මේ කියලා දෙන්න හරි අමාරුයි කියන්න හේතුව තමයි දැන් මම ඕක කිව්වම සමහර වගකිව යුතු පාර්ශවත් ඉන්නවා නෑ ඒ කට්ටිය දන්නෙත් නෑ ඕක නිකන් will be going කියන්නේ කරමින් ඉඳීවි කියන එක විතරයි කියලා හිතලා කියලා දෙනවා. ඒක නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි බැරි. හරිද පුතේ? දැන් හැම එකටම ටෙන්ස් එක තුලින් ජනනය වන අර්ථය මම කියන දේවල් මම හිතනවා තේරෙනවා ඇති කියලා ඔයාලගේ ඥානයත් එක්ක දැන් හැම එකකටම දැන් ටෙන්ස් එකකින් ජනනය වන උත්පාදනය වන ක්‍රියේට් වන එහෙම නැත්නම් නිර්මාණය වන අදහසක් තියෙනවනේ. දැන් මේක නම් කියන්නේ කරමින් ඉඳීවි කියන අදහස. ඒ අදහස තමයි බේසික් අදහස ටෙන්ස් එකකින් එන. අපි කියන මේ ටෙන්ස් එකකින් හැදෙන්නේ මෙන්න මේ වගේ ඒවා. හරිද? මේ ටෙන්ස් එකකින් හැදෙන්නේ මේ වගේ ඒවා. එතකොට ඒ අදහසට අමතරව ඒ කියනු ලබන දෙයට අමතරව තව දේවල් තියෙනවා. ද්විතී කර්මණු. උදාහරණයක් විදිහට මම තව එකක් කියන්නම්. ඒ නිසා ටෙන්ස් එකක ප්‍රධාන තේරුම විතරක් කටපාඩම් කරගෙන ඉන්න එපා. මේකෙන් හැදුනොත් ඕනම වාක්‍යයක් කරමින් ඉඳීවි නෙමෙයි. මේ ටෙන්ස් එකෙන් හැදෙන හැම එකේම තේරුම කරමින් ඉඳීවීම නෙමෙයි. අනාගතයේදී හිතලා තියෙන දේවල් කියන්නත් පාවිච්චි කරනවා. සාමාන්‍ය විදිහට කරනවා කියන්න. My mother will be staying with us. මම මේ උදාහරණ වාක්‍යයක් කියන්න. My mother will be staying with us. With us. හරිද? එතකොට මේකේ තේරුම මොකක් හරි කරමින් ඉඳීවි. දැන් මේ ටෙන්ස් එක අඳුරගත්තාම will be staying කියලා කියන්නේ future continuous නේ. අතිශයින්ම දැනුම සොයා ගන්නට පමණයි මේ කියන්නේ. හොඳ. නිකන් ඉන්නවා නම් බෑ. will be staying. subject එක තියෙනවා will be staying තියෙනවා නේද කවින්? පේනවනේ? එතකොට future continuous tense එකක් මේක. tense එක. sorry. right. එතකොට my mother will be staying. මේකේ සාමාන්‍ය අපිට හිතෙන්නේ tense එක විසින් ජනනය කරන අදහස මොකද්ද? නිකන් මතු පිටින් තේරෙන්නේ මගේ අම්මා නතර වෙමින් ඉඳීවි අපි එක්ක. my mother will be staying. රැඳිලා ඉඳීවි වගේ එකක්. එහෙම කිව්වට ඒක අපිට හුරු නැති ගතියක් දෙන්න ඕන කටට. ඇඟට දැනෙන්නේ නැහැ එහෙම කිව්වම. මේකෙන් හැබැයි එන්නේ ඒ අදහස නෙමෙයි. මගේ අම්මා නතර වෙලා ඉන්නවා අපිත් එක්ක. මේ ඒ කියන්නේ මේ අනාගතයේදී නතර වෙලා ඉන්නවා. මේ අනිවාර්යෙන් වෙන දෙයක් මේ කියන්නේ. අනිවාර්යෙන් සිද්ධ වෙන්න පුළුවන් අයිඩියා එකක් මම මගේ යාළුවෙක් කන්ෆර්ම් රයිට් අම්මා රට ඉඳන් එනවා. sure I'm happy today because my mother will be staying with us. නේද? මගේ අම්මා නතර වෙලා ඉන්නවා මාත් එක්ක කියන අදහසයි. right question word එකක් ආවා. question mark එකක්. yes ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අනිවාර්යෙන් අහන්න. ඔයාලට මයික්ස් ඔන් කරලා ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මගෙන්. හරිද? උපරිම ප්‍රයෝජන ගන්න මගෙන්. මං කියන ඕන ප්‍රශ්නයක් අහන්න ඉංග්‍රීසි වල ග්‍රැමටිකලි මොනවා හරි හදා ගන්න දින දෙයක්. උපරිම ප්‍රයෝජන ගන්න අහන් ඉන්න එපා බණ අහනවා වගේ. සර් මේක වෙන්නේ කොහොමද? මං හරි කැමති මාත් එක්ක ආගියු කරනවට මෙහෙම වෙන්නේ. මං එහෙම සාම්ප්‍රදායික නෑ පුතයි. අහන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ. සර් ළගෙන් මිස් ළගෙන් දේවල් අහලා ගන්න ඕන උපරිම. Tamanට දැනුම ගන්න ඕනලා සල්ලි දීලා පන්තියකට එන්නේ. නේද? බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර්ට ඕන බෙහෙත් දෙනවා වගේ අපි පන්තිටම අපිට ඕන දේ උගන්වන එක හරි. ඒ වුණාට ඔයාලා දැනගන්න ඕන Tamanට බැරි දේ අහන්න. නේද? මට chat එක වැඩි අර බැලෙන්නේ නැහැ මේ කියනකොට right? ටෙන්සස් උගන්වනකොට තව වැඩිපුර කියලා දෙන්නම් ඕවා. හොඳටම කියලා දෙන්නම්. The touring party hopes to visit Agra. හරිද? මේ ඉන්දියාවේ නම් තියෙන කම්මානවල ජයිපුර්, බොම්බේ and I think වේලන්කන්නි නේද? මේ ටුවර් එක යන පාර්ශවය නේද? කණ්ඩායම the touring party hopes කියන බලාපොරොත්තු වෙනවා
visit කියන්නේ බලන්න යන්න, අග්‍රානුවර මේකේ බලන්න යන තැන් ටික කියනවා. හරිද? I have to pay. මෙන්න මේක හරිය වැදගත් රටාවක්. I have to. මට සිද්ධ වෙනවා. නැත්තම් මට යමක් කරන්න තියෙනවා. I have to. මොකද්ද කරන්න තියෙන්නේ? pay. pay කියන්නේ ගෙවනවා කියන එක. මට ගෙවන්න තියෙනවා. මට ගෙවන්න සිද්ධ වෙනවා. මේක ඇවිල්ලා present perfect tense වාක්‍යයක් නෙමෙයි right? I have to pay මේක රටාවක් එක්තරා. යමක් මේවා හොඳට ඉගෙන ගන්න. මොනවා හරි යමක් හරිද? යමක් කරන්න වෙනවා. කරන්න තියෙනවා. එහෙම නැත්නම් කරන්න සිද්ධ වෙනවා. හරිද? සිද්ධ වෙනවා කියන එක කියද්දි අපි පාවිච්චි කරන රටාව තමයි has to සහ have to කියන එක. has to have to කියන රටාව. ඒකේ වාක්‍ය නිර්මාණය කරන්නේ මෙහෙමයි. subject එක ලියලා ඊළඟට subject එක ඒක වචනයි නම් අපි has to දානවා. හරිද? has to. ඊට පස්සේ බහුවචනයි නම් subject එක ලියලා have to දානවා. මේකේ තේරුම මොකද්ද? කරන්න සිද්ධ වෙනවා. මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ කියන එක අකට දානවා. ඔන්න මම verb එකක් දාන්න පුළුවන් මෙතනට. ක්‍රියාපදයක්. තේරෙන? උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. I'ත් එක අපි දාන්නේ have to නේ. I have to go. go කියන්නේ යනවනේ. I have to go. මට යන්න සිද්ධ වෙනවා. I have to go now. මට දැන් යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මට දැන් යන්න තියෙනවා. නේද? මට දැන් යන්න තියෙනවා. Please leave me. මම අතාරින්න. I have to go now. මට දැන් යන්න තියෙනවා. පැහැදිලිද? ඇයට දැන් යන්න තියෙනවා. she නම් කොහොමද එන්නේ කවින්? කවින් give me the answer. ඇයට දැන් යන්න තියෙනවා. Yes. She has to go now. 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 ඇයට දැන් යන්න තියෙනවා. අපිට හොඳින් මට කියන්න බලන්න ආකාශ් right අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. කොහොමද කියන්නේ? කියන්න. We have to learn English. Very good. We have to learn English. අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න නේද? ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සිදු වෙනවා. right. අපේ කවුද තව ඉන්නේ? say right. නඳුන්ගේ මයික් එක වැඩ කරනවද? ඔව් yes නඳුන් කතා කරමු. නඳුන් මට කියන්න කාන්ස් එකක් කටහඬ අහලම නෑ මං. මට හොඳට ඉගෙන ගන්න තියෙනවා. කොහොමද කියන්නේ? මට හොඳට ඉගෙන ගන්න තියෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙනවා. මට හොඳට ඉගෙන ගන්න තියෙනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්න වෙනවා. සිද්ධ වෙනවා. I have to study well. Very good. I have to study well. I have to learn well. I have to study well. ඕන එකක් කියන්න පුළුවන් නේද? I have to study well. Study well. Right. පියුමිත් කියමු එකක් බලන්න. පියුමි ready? මම කියනවා යාට දෙනවා මෙන්න මේක. නේද? මගේ අනාගතය වෙනුවෙන් මේක වෙනම හදා ගන්න ඕන. මගේ අනාගතය වෙනුවෙන් හරිද? සල්ලි ඉතිරි කරන්න to save money ඉතිරි කරන්න මට සිද්ධ වෙනවා. මට සිද්ධ වෙනවා කියලා මුලට දැම්මත් කමන්නේ. මගේ අනාගත වෙනුවෙන් සල්ලි ටිකක් ඉතිරි කරගන්න මට සිද්ධ වෙනවා. කොහොමද කියන්නේ? Piyumi, are you ready? Right. Piyumita ඇහෙන්නේ නැහැ වගේ. අපි දෙමු.
කාටද පුළුවන් මේ කියන්න? come on challenge එක. boy කෙනෙක් කවුද ඉන්නේ කියන්න? I must save money for my future. I must save money. Yes, that's also correct. I must කියලා දාලා පුළුවන් පුතා මේ රටාවෙන් කිව්වොත් I have to save money for my future. yes, I have to save money for my future. I have to save money. නේද? සල්ලි ටිකක් ඕන නම් I have to save some money කියලා දාන්න පුළුවන්. I have to save some money. නේද? For my future. Yes. I have to save money, some money for my future. මට සල්ලි ටිකක් ඉතිරි කරගන්න සිද්ධ වෙනවා මගේ අනාගතේට. නේද? දැන් මම කිව්වොත් මට ඔයා වෙනුවෙන් සල්ලි ටිකක් ඉතිරි කරගන්න වෙනවා. මට ඔයා වෙනුවෙන් සල්ලි ටිකක් ඉතිරි කරගන්න මට සිද්ධ වෙනවා. ඔයා වෙනුවෙන් අපිට ඒකට ආකාර දෙකක් තියෙනවා. ඔයා වෙනුවෙන්. right? ඔයා අම්මා කියන පුතේ ඔයා වෙනුවෙන් සල්ලි ටිකක් ඉතිරි කරන්න මට සිද්ධ වෙනවා. නේද? මට සිද්ධ වෙනවා ඔයා වෙනුවෙන් සල්ලි ටිකක් ඉතිරි කරන්න. ඒකට ලස්සන ආකාර දෙකක් තියෙනවා. I have to save some money for you කියලා දාන්නත් පුළුවන්. for you කියලා ලියන්නත් පුළුවන්. for you. ඒ වගේම ඕනනම් මට ඒකම කියන්න පුළුවන් I have to save some money, right? on behalf of you. on behalf of you. කොහොමද ශබ්ද කරන්නේ? on behalf of you. on behalf of you. ඔයා වෙනුවෙන්. පැහැදිලිද? on behalf of you කියන්නේ ලස්සන වාක්‍ය කැවැල්ලක්. ඒක මතක තියාගන්න. on behalf of you. ඔයා වෙනුවෙන්. I can do anything on behalf of my mother. මට මගේ අම්මා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. Can you do anything on behalf of your mother? ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්ද? In this life, මේ ජීවිතය ඇතුළේදී. Can you do something on behalf of your parents? Right. මම ඔයාලට නිතරම කියන දෙයක් තමයි you have to study well for a better future. හොඳ අනාගතයක් වෙනුවෙන් හොඳට ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඔයාට. හරිද? ඉතින් මේව වැදගත්. මේ ලෙටර් එකක් කියවන එක ඇතුලේ නිකම්ම සිංහල තේරුමක් නෙමෙයි බබා අපි ඉගෙන ගන්න. මෙන්න මේ ටික. මේක ඉක්මනට ඉවර කරන්නම්. right. I have to pay කියලා 50,000 rupees. මේක කියවද්දී RS 50,000 නෙමෙයි 50,000 50000යි. නේද? rupees කියන එක අගට කියවන්නේ. 50,000 rupees in all. නේ? සම්පූර්ණ ගාන 50000ක් ගෙවන්න වෙනවා. I would like to join the party. නේද? මේකට සම්බන්ධ වෙන්න මම කැමතියි. As I can gather a great deal of general knowledge. Wow, smart. Superb. හරිද? I would like to join the trip කියලා දාන්නකෝ. හරිද මේ tour එක මේ tour එකත් එක්කම මම මේ tour එකට මම සම්බන්ධ වෙන්න කැමතියි. මෙන්න බලන්න as I can gather මට එකතු කරගන්න පුළුවන් නිසා as I can gather මොනවද as I can gather මොනවද එකතු කරගන්න පුළුවන් a great deal of general knowledge ලියා ගන්න a great deal of general knowledge a great deal of general knowledge කියලා කියන්නේ සාමාන්‍ය දැනුම විශාල ප්‍රමාණයක්. එහෙම නැත්නම් මහා දැනුම් කන්දරාවක්. general knowledge කියන්නේ සාමාන්‍ය දැනීම. හරිද? කියන්නේ මේ common sense එක නෙමෙයි මේ කියන්නේ. සිංහලෙන් සාමාන්‍ය දැනීම කියලා කියනවානේ අර common sense එකටත් ඒක නෙමෙයි මම මේ කියන්නේ. general knowledge. එහෙ මේ විස්තර අග්‍රාවල කවුද හිටියේ? ඒකේ තියෙන මුම්තාස් දේවිය කවුද? ඒක ඉඳපු මේ තාජ් මහල් හැදුවේ කවුද?
නේද? right. ඔයාලා ටච් මහලේ කතාව දන්නව නේද? දන්නේ නැත්නම් කියන්න කියලා දෙන්නම්. Behind the screen there's a painful story in Agra. Yes. ටච් මහල නිර්මාණය කරේ ෂාජහාන් රජුරුවෝ. ෂාජහාන් එයාට දේවියක් හිටියා මුම්ටාස් කියලා. මුම්ටාස් දේවිය වෙනුවෙන් මේක හදලා මේක හදපු ප්‍රධාන ශිල්පියා මේක සැලසුම හදපු මිනිස්සයව මේක වෙනුවෙන් මේකෙදි ඝාතනය කරනවා. ඒ මරා දාන්න හේතුව තමයි එයා මෙවැනි නිර්මාණයක් කිරි ගරුඩෙන් නේද? මෙවැනි නිර්මාණයක් නැවතත් තව කවුරු හරි රජෙක් වෙනුවෙන් ඉදි කරાવી කියන බයට S2 අන්ධ කරනවා. S අන්ධ කරනවා. මොකද එයා ඒ වගේ දෙයක් නැවත හදලා දුන්නොත් කාට හරි මේ ලෝකේ තමන්ගේ දේවිය වෙච්ච මුම්ටාස් දේවිය වෙනුවෙන් මේ ටච් මහලක් එක අද්විතීය නිර්මාණයක් නොවන නිසා ලංකාවෙත් ගොඩක් වෙලාවට එහෙම දේවල් වුණා. සමහර රජවරු මාලිගාවල් ඒ වගේම විශාල නිදාන ඒ වගේ රජවරුන්ගේ ප්‍රතිමා වගේ දේවල් හදවගත්තට පස්සේ ඒ නිර්මාණ කරපු අයගේ ඇස් අන්ධ කරනවා. ඇස් වලට බෙහෙත් වර්ග තවරලා ඇස් අන්ධ කරනවා. ඒ කලා ශිල්පීන්ගේ නැවත එවැනි නිර්මාණ නොකර කරන්න බැරි වෙන්න. ඒ කාලේ හැටි නේද? ඉතින් මේකේ හදපු මිනිස්සයව අන්ධයෙක් බවට සදාකාලිකව පත් කරනවා අපිට ස්ටෝරිය. අපි දන්නේ නැතුව අපි ලස්සනයි කියලා ෆොටෝ ගහලා එනවා. right. බලමු. I can gather කියන්නේ එකතු කර ගන්නවා. I can gather a great deal of general knowledge. මේක මතක තියාගන්න. ওই විදිහටම. And also ඒ වගේම it will provide me with fun and amusement. හරිද? it will provide me ඒ මට සම්පාදනය කරලා දෙනවා විනෝදය සහ අර amuse වෙනවා චමත්කාරය. right මම සිංහල වචනයක් දෙනවා චමත්කාරය කියලා. amusement සතුට චමත්කාරය. මේ ට්‍රිප් එකෙන් ඒ විතරක් නෙමෙයි මට මේ විනෝද චාරිකාවෙන් සතුට සහ චමත්කාරය අර විනෝද බරභාවය ලබා ගන්න පුළුවන්. I therefore මම එම නිසා request you to grant me permission මට අවසර දෙන්නට කියලා. to grant කියන්නේ ලබා දෙනවා නිවාඩුවක් එහෙම. grant me permission මට අවසර ලබා දෙන්න කියලා. එම නිසා මම ඔබෙන් ඉල්ලනවා. therefore I කමාවක් therefore request you to grant me permission. ඔයාට permission ඉල්ලලා ලියන්න ඕන තරම් එයි. I therefore request you to grant me permission. ඕක කොහොම මතක තියාගන්න. ඕක ලියාගත්තා නම් අර මං කියපු පොතේ හොඳ ළමයි ඉන්නවා නම් එහෙම පුළුවන් නම් ඔය මං කියපු වැඩේත් කරන්න. හරිද? මට පොඩක් සතුටු හිතෙන මේ වැඩේ කරොත් මට ෆොටෝ එකක් ගහලා දාන්න ඉමේජ් එකක් දාන්න ටීම් එකට. To join the party and kindly send me 75,000 to my bank at your earliest. At your earliest කියලා කියන්නේ ඔයාට පුළුවන් මම කිව්වර පොතක් හදන්න කියලා. right. මම නඳුන්ට පෙන්නන්න මොකද්ද කියලා වීඩියෝ එකක් දාන්න යාළුවෝ කියයි. මේ වගේ වචන එකතු කරලා clauses, phrases, පොඩි වැදගත් sentences ලියන්න CR book එකක. right. කවුද යාළුවෙක් යාට කියලා දෙන්න දැන්. right. Therefore I request you to grant me permission. මෙන්න මෙහෙම. මම මේ වගේ sentences පිටින් ලියන්න කියලා කිව්වා. grant me permission. alright වීඩියෝ එක දෙන්නම් පුතා හොඳට බලන්න මුලින් ඉඳන් clip එක. Therefore I request you to grant me permission. එම නිසා මං ඉල්ලනවා මට අවසර දෙන්න කියලා. මොකටද කියලා දානවා අකට. To join the party and kindly send me කාරුණිකව එවන්න. ඔළුවම ස්ක්‍රැච් කරලා කියනවා මෙහෙම. 75,000 75,000 to my bank account නේද? At your earliest ඔයාට පුළුවන් ඉක්මනින්ම කියන අදහස. At your earliest. At your earliest ඔබට පුළුවන් ඉක්මනින් කියන වගේ තේරුමක් තමයි ඒකේ තියෙන්නේ. At your earliest. දැන් මම කියනවා මෙහෙම. Please meet me at your earliest. මොකද්ද තේරුම? කාටද කියන්න පුළුවන්? Come on, give me the answer.
mic එක on කරලා කියන්න. Please meet me at your oh yeah tell me. හැකිතරම් ඉක්මනට Very good. හැකිතරම් ඉක්මනට මාව හම්බ වෙන්න. Please meet me at your earliest. එහෙනම් so you can find and write down this one also in your book. At your earliest. මෙන්න මේක. නේද? at කියන preposition එකත් එක්ක යන clauses තියෙනවා ලස්සන ඒවා ගොඩක්. ඒවා හරි ලස්සනයි. At your earliest. Please call me at your earliest. කරුණාකරලා මට පුළුවන් තරම් ඉක්මනින් ඔයාට පුළුවන් ඉක්මනින් call එකක් දෙන්න. පුළුවන් තරම් කලින්. At your earliest. ඔයාට පුළුවන් තරම් කලින්. නේද? මං කියනවා please tell me your answer at your earliest. Please give me my money back at your earliest. නේද? Please meet my mother at your earliest. I will meet you at my earliest. Your වෙනුවට my දාලා මං කියනවා. I will meet you at my earliest. එහෙම අමතරව හදන්න. හදලා use කරන්න. එවිට ඔබ දක්ෂයෙක් වේවි. Convey my regards to amma and nangi. එහෙම ලියලා තිනවා. මට මේක දැක්කම මතක් වෙන්නේ my little sister, my little brother කියලා ලියපු ළමයාව අපේ ටීම් එකේ ඉන්න. කවුද කියලා දන්නව නේද? Convey my regards. මේකේ සාමාන්‍ය තේරුම තමයි convey කියන්නේ රැගෙන යනවා කියන එක. හරිද? My regards මගේ සුභාශිංසන. මගේ අම්මටයි නංගිටයි දෙන්නට මගේ සුභාශිංසන පිරිනමන්න. ඇත්තටම කියනවා නම් මේක අපේ සිංහල හරි මේ භාෂාව පාවිච්චි කරන කල්චර් එකට ආදේශ කරොත් මේකේ තේරුම තමයි අර වචන වෙනස් වුණාට අපි කියනවා නිකන් මම අම්මවයි නංගිවයි මතක් කරා කියන්න කියලා. right මෙතන remind කියලා වචනයක් නැහැ. නමුත් මම කියන්නේ සංස්කෘතික මේ වශයෙන් මේ භාෂා දෙකේ තියෙන සමානතාවයක්. අපිත් කියනවනේ මෙහෙම එකක් මතක් කළා කියන්න කියලා. right. හරිද? සුබ පැතුම් යවන්න කියලා දෙන එක ඔය වගේ තමයි මම අම්මවයි නංගිවයි මතක් කළා. Your affectionate. affectionate කියන්නේ affectionate මම මේ වචනේ ලියන්නම්. ආයන්න නෙමෙයි කියන ශබ්දය right? affectionate son. Your affectionate son. ඔබේ ආදරණීය පුතා. සෙනෙහබර පුතා. සෙනෙහබර. affection කියන්නේ සෙනෙහස. ආදරයට කියන්නේ love කියලා. affection කියන්නේ සෙනෙහස. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම වෙලාවක පැහැදිලි කරලා දෙන නිර්වචනය. සෙනෙහස. සෙනෙහස. ආදරය කියලා කියන එකයි සෙනෙහස අතර වෙනස දන්නේ කවුද? love and affection. අම්මලා ගාව තාත්තලා ගාව මේ දෙකම තියෙනවා. නේද? ඕන ළමෙක් ඉන්නවනම් මගෙන් අහන්න කියලා දෙනවා. affection. affection කියන්නේ සෙනෙහස. අපි වචන තේරුම නෙමෙයි. love කියන්නේ ආදරය. right මේක අපිට අම්මලා තාත්තලා ගාවින් තියෙන ආදරය සෙනෙහස. love කියලා කියන වචනේ තේරුම ඇතුලේ හරිද? අත්පත් කර ගැනීම තමයි තියෙන්නේ. ආදරය කියන වචනේ ඇතුලේ කැටගරි එක ඇතුලේ තියෙන අත්පත් කරගෙන අයිති කර ගැනීම. දේවල් භාණ්ඩයක් සේවාවක් පුද්ගලයෙක් මොන හරි දෙයක් අපි ඒකට ආදරෙයි කියලා කියන්නේ මම මගේ ෆෝන් එකට ආදරෙයි. ඒ කියන්නේ මට ඒක කැඩුනොත් ඉන්න බෑ දුකේ. නැති වෙලා ගියොත් ඉවරයි. ලව් කියන එක ඇතුලේ අන්නේ තේරු අර අතුරු විපාකයේ තිබෙනවා. සෙනෙහස කියන එකේ තියෙන්නේ බලා සැනසී සතුටු වීම. අපි පූස් පැටියෙක් හදනවා. උන් ලස්සනට ඉන්නෝ දැකලා මම සතුටු වෙනවා. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් වියදම් කරනවා. තව දුක් විඳිනවා. සල්ලි හොයන්න තව දුක් විඳිනවා දරුවා ඉගෙන ගන්නව දැකලා. කිරිවැදී පැහෙන ගොයම දැක ගොවිරාල සතුටු වන්නේ යම්සේද ආන්න ඒ වගේ your mother and father they are getting happy day by day by seeing your progress in life. එහෙනම් ආදරය and සෙනෙහස අතර then now you know the difference between love and affection and also you know a lot of things today and by understanding and reading these letters. First letter I discussed with you was a formal letter and the second one is an informal letter by a son from a son to his father.
එහෙනම් your affectionate son නේද loving කියන එක වෙනකොට යොදා ගන්න පුළුවන් affectionate කියලා. මම ඔන්න වචනේ තේරුම විතරක් උගන්වලා නතර නොවි ඒක අතරේ වෙනස පවා කියලා දුන්නා. knowledge එක කියන්නේ ඒකට. යොහාන් කියන නමක් තියෙනවා right. එහෙනම් අදට lesson එක ඉවර කරනවා. උදේ class එකේ grade 11 අයටත් මම letter writing ගැන කියලා දෙනවා. කැමති අය ඉන්නවා නම් if you wish you can join. I am not getting or having any extra fees from you. සල්ලි නෙමේ වැදගත් මට කොයි වෙලෙත් මහන්සි වෙලාත් මම උගන්වන්න කියන්නේ පුතාලට ඉගෙන ගන්න කියලා. උගන්වන කාලේ මම කරන කාලේ ඉගෙන ගන්න. right? That's it. එහෙනම් අපි අද lesson එක ඉවර කරමු. right? මොනවාරි අහන්න තියෙනවද? ඔයාලගේ ආයෙමත් Sunday at 5 ඉරිදා 5ට right? ඉරිදා උදේ 5ට එකතු වෙන්න පුළුවන් right? නැවත හමු වෙමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා WhatsApp එකෙන් අහන්න. කිසිම කෙනෙක් මට බය නැතුව අහන්න නැති අය ඉන්නවා. එහෙම අහන්න පුතේ මම දන්න ඔයාලට බිසි කියලා. මට අහලා තියන්න කොච්චර කාර්යබහුල නම් මම උදව් කරනවා. ඒක වගකීමක්. හරිද? හරි. එහෙනම් අම්මලා තාත්තලාට මොනවා හරි මට කතා කරන්න තියෙනවා නම් අනිවාර්යෙන් මොබිටෙල් නම්බර් එකට කෝල් එකක් දෙන්න කියන්න මගේ. එතකොට මම කතා කරනවා මම ෆ්‍රී ටයිම් එක අනිවාර්යෙන් ගන්නවා. මොනවාම හරි බැරි දෙයක් තියෙනවා නම් අහන්න. ශානුක ස්පෙෂලි you grade 9 මොනවා හරි බැරි දෙයක් තිබ්බොත් අහන්න. නැත්නම් ඔයාව අතහැරලා නෙමෙයි ඉන්නේ. right. එහෙනම් thank you for joining today. right. Good night.